දැන් ඔයගොල්ලෝගේ මේ විෂය තමයි බැංකු නොවන මූල්‍ය ආයතන. ඒතර ඒකේ ප්‍රධානම කොටසක් තමයි මේ බලපත්‍රලාභී මුදල් සමාගම් කියන කොටස. තේරුණාද? ඒ නිසා අපි මේ ගැන කතා කරන්න ඕනේ ඉස්සෙල්ලම. මේ තියෙන නෝට් එක බලපත්‍රලාභී මුදල් සමාගම් ලයිසන් ෆයිනෑන්ස් කම්පැනි රයිට්. මේක ඔයගොල්ලන්ගේ මේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂයේ ප්‍රධානම කොටසක් රයිට්. අපි ඒක ගැන කතා කරමු. ඔයගොල්ලෝ දැකලා ඇති ෆයිනෑන්ස් කම්පැනි කියලා බෝඩ් එකෙමත් ගහලා තියෙනවා. ඔයගොල්ලෝ යනකොට බස් වල යනකොට පාරේ යනකොට ඔය ප්‍රධාන නගර වල ගහලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමයේ තුල බලපත්‍රලාභී මුදල් සමාගම් වල ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත්. අපේ මම කලින් කතා කරා මතකද ඔයගොල්ලන්ට මූල්‍ය ක්‍රමය සැකසීලා තියෙන මූල්‍ය ආයතන රාශියකින් එයින් එකක් තමයි බලපත්‍රලාභී මුදල් සමාගම්. ඒතර මේ බලපත්‍රලාභී මුදල් සමාගම් වල ක්‍රියාකාරීත්වයේ මූල්‍ය ක්‍රමය තුල වැදගත්කමක් හිමි කර ගන්නවා. 2015 වසර වුණේට බලපත්‍රලාභී මුදල් සමාගම් 46ක්. දැන් මේකේ තත්ත්වය තව සමහරට වෙනස් වෙලා තියෙන පුළුවන්. ඔයගලන්ට පුළුවන් 2019 අලුත් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක පිට වෙලා තියෙනවා. මම කලින් දවසත් කිව්වා. ඒකේ chapter 8 වලට ගියාම ඔයගලන්ට පුළුවන් ඩීටේල් බලා ගන්න විස්තර. මම අපි ක්ලාස් එක දැන් ලයිව් ක්ලාසස් පටන් ගත්තාම මම සමහරට ඒ අවශ්‍ය කරන විස්තර ඔයගලන්ට දෙන්නම්. අලුත් විස්තර මේ පරණ නෝට් එක මේ 2015 වෙන විදිහ නම් මුදල් සමාගම් 46ක් ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි ලබා තිබූ අතර මේවායේ ශාඛාවන් දිවෙන පුරා ක්‍රියාත්මක වෙන. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ සෑම නගරයකම වාගේ ප්‍රධාන නගරයකම වාගේ මුදල් සමාගම් ශාඛාවන් තියෙනවා. හැබැයි මේකේ අපි මේකේ සලකා බලන්න කාරණා කීපයක් තියෙනවා. අපි ඒක එකින් එක කතා කරමු. ඒක තමයි මෙවැනි මුදල් සමාගම ප්‍රධාන කාර්යභාරය වනුයේ මහ ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමත් අරමුදල් අවශ්‍ය වන පාර්ශ්වයන්ට ණය ලබා දීමත්. ඒ කියන්නේ මේගොල්ලොත් අර මම කලින් ඉදා සඳහන් කරා වගේ මූල්‍ය අතරමැදි කරන කාර්ය කරනවා. ඒ කියන්නේ අරමුදල් එක්සස් ලික්විඩිටි දෙනගෙන් තැන්පත් වැඩි ලබා ගැනීමත් ඒ වගේම මුදල් අවශ්‍යයට ණය හැටියට ලබා දීම. මේක තමයි අපි කිව්වේ කලින් මුදල් අතරමැදි කරන්නේ කියලා. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. මේගොල්ලොත් ඒ මූල්‍ය අතරමැදි කරන කාර්යය යෙදෙනවා මුදල් සමාගම. මේ හඳුන්වනු ලබන්නේ මූල්‍ය අතරමැදි කරන්නේ ලෙසයි. තැන්පතු ලබා ගැනීමේදී සාමාන්‍ය ඉතිරි කිරීම එතන කමා එකක් එන්න ඕන. මේ නෝට් එක කමා එක නෑ. සාමාන්‍ය ඉතිරි කිරීම. ඒ කියන්නේ normal savings accounts. ඊට පස්සේ ස්ථාවර තැන්පතු. කියන්නේ fixed deposit නැත්නම් time deposit ලෙස ලබා ගන්න පුළුවන්. අන්න ඒක ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මුදල් සමාගම් වලට ලබා ගන්න පුළුවන් තැන්පතු වර්ග දෙකයි තියෙන්නේ. සාමාන්‍ය තැන්පතු, ස්ථාවර තැන්පතු නැත්නම් කාලීන තැන්පතු. ඒගොල්ලන්ට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. ඒක විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඒතර මේගොල්ලන්ට මෙන්න මේ වර්ග දෙකේ ඉතිරි කිරීම ගන්න පුළුවන්. ණය ලබා දීමේ විවිධ ණය, personal loans, ව්‍යාපාරික ණය, business loans, කල්බදු පහසුකම් leasings, කුලිපිට ගැනීම hire purchase, මෙතන රාජ්‍ය ණය පහසුකම් යන ආදී වශයෙන් සිදු කළ හැකි කියන රාජ්‍ය ණය පහසුකම් නෙවෙයි. වෙනත් ණය පහසුකම් කියලා මේ නෝට් එක හදා ගන්න ඕන. රාජ්‍ය ණය පහසුකම් නෙවෙයි. ඒක ඒ රාජ්‍ය ණය පහසුකම් කතන්දරේ පාඩම වෙනම පාඩමක්. භාණ්ඩාගාර විල්පත් සහ භාණ්ඩාගාර බැලුම් කර මේක print කරද්දී මේකේ මේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. වෙනත් ණය පහසුකම් යන ආදී වශයෙන් සිදු කළ හැකි කියලා නෝට් එක නිවැරදි වෙන්න ඕන. මම හිතන්නේ ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්නවා කියලා මම හිතනවා. නෝට් එක හදාගන්න එහෙම. හරිද? මම කියන එක පැහැදිලිද? මම කියන එක පැහැදිලිද? මට රෙස්පොන්ස් කරන්න කවුරු හරි? Are you all right? Okay. අපි පාඩමට යමු. ඊළඟට දැන් මම කතා කරගෙන ආවේ මම සාකච්ඡා කරගෙන ආවේ මේ කියන ණය පහසුකම් මොනවද කියන එක. ඊළඟට බලමු බැංකු අංශය සමග සැසඳීමේදී. මොකද හැම වෙලේම අපි මේ බැංකු නොවන මූල්‍යාංශය ගැනනේ කතා කරන්නේ. non banking financial business. මේ ගැන කතා කරන හැම වෙලේම අපි සමහර දේවල් අපි සංසන්දනය කරනවා ලංකාවේ තියෙන අනික් ප්‍රධාන අංශ වෙන බැංකු අංශයත් එක්ක. බැංකු අංශය සමග සැසඳීමේදී මෙම මුදල් සමාගම් කටයුතු බැංකු නොවන මූල්‍ය කටයුතු ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. මේ ෆයිනෑන්ස් කම්පැනි ඒ වගේම ලීසින් කම්පැනි වෙනම අපි කතා කරනවා. මේවා අපි සාමාන්‍යයෙන් බැංකු නොවන මූල්‍ය කටයුතු ලෙස සාමාන්‍යයෙන් අපි හඳුන්වන general we consider these activities as a non banking financial business, right? එතන මේ ඡායා බැංකු ක්‍රමය shadow banking කියන්නේ shadow කියන්නේ හේවණල්ලනේ ඡායා බැංකින් මේ ඡායා බැංකු ක්‍රමය ලෙස හැඳින්වන අතර මීමාංශ දෙක ප්‍රධාන වශයෙන් පාස්දාන් කරුණු මත වෙනස්ව හඳුනාගත හැකියි. මොකද්ද මීමාංශ දෙක කියන්නේ? බැංකු අංශය, බැංකු නොවන අංශය. ඔන්න ඔය ඒ දෙක වෙනස් වෙන කරුණු තමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. මෙන්න මේ පහතින් කියන කරුණු මත මේ දෙක වෙනස්ව හඳුනා ගන්න පුළුවන්. shadow banking කියනවා බැංකු නොවන මූල්‍යායතන අංශයට.
ඒ වගේම බැංකු අංශයට බැංකු අංශය කියලා අපි කියනවා. එතකොට මේ දෙක අතර වෙනස්කම් මෙන්න මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. මොනවද? විශේෂයෙන් වාණිජ්‍ය බැංකු විදේශ විනිමය ගනුදෙනු වල නිරත වේ. ඒ කියන්නේ කොමර්ෂල් බැංක්ස්. අපි ඔයගොල්ලෝ දන්නවා ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන්, සම්පත්, කොමර්ෂල් ඒ ආදී වශයෙන් රාශියක් තියෙනවා. රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය වාණිජ්‍ය බැංකු. මේ වාණිජ්‍ය බැංකු විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා. ඒ කියන්නේ foreign exchange transactions. ඒ කියන්නේ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා. නමුත් මුදල් සමාගම් වලට බලයක් හෝ අවසරයක් නැහැ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා. එක වෙනස්කම. ඊළඟ වෙනස්කම් බලමු. වාණිජ්‍ය බැංකු ජංගම ගිණුම්, ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු ලබා ගනී. current accounts. කොමර්ෂල් බැංක්ස් වලට current accounts operate කරන්න පුළුවන්. නමුත් මුදල් සමාගම් වලට නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන වලට current accounts එක වැඩ කරන්න බෑ. ඒක තවත් වෙනස්කමක්. ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟ සාමාන්‍යයෙන් බැංකු සතුව දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් පවතී. ඔයගොල්ලෝ දන්නවා ඕනම නගරයක්, ඕනම ප්‍රදේශයක් ගත්තොත් බැංකු ශාඛාවක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ගම්පලත් වල ප්‍රධාන නගරවල තියෙන ලංකා බැංකුව වෙන්න පුළුවන්. මහජන බැංකුව වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් පුද්ගලික අංශ බැංකුවක්, කොමර්ෂල් බැංක් එක, සෙලාන්, සම්පත්, HNB ආදී වශයෙන් ගොඩාක් පුද්ගලික අංශ වාණිජ්‍ය බැංකු තියෙනවා. මේවා සෑම ප්‍රධාන නගරයක් බැංකු සතු දිවයින පුරා විවිධ ශාඛා ජාලයක් තියෙනවා. ගොඩාක්. සමහරට ප්‍රාදේශීය සංවර්ධන බැංකු වගේ බැංකු ගත්තොත් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් මේ නගර වලින් ඇතුළට ගිහිල්ලා ගම්වල පවා ශාඛාවන් ගම් ගොඩවල් ඇතුලේ සමහර ශාඛාවන් පිටලා තියෙනවා. ඒතර ඒ වගේ බැලුවම බැංකු සතුව දිවයින පුරා විවිධ ශාඛා ජාලයක් පවතිනවා. ඔයගොල්ලෝ දන්නවා සමහර දන්නවා ඇති ලංකා බැංකුව ගත්තොත් ශාඛා 600කට වඩා ලංකාව පුරාම තියෙනවා. මහජන බැංකුව ගත්තත් ශාඛා 600කට වඩා ලංකාව පුරාම තියෙනවා. එතකොට අනිත් බැංකුත් එහෙමයි. ඒතර කිරීම බැංකුව වෙන්න පුළුවන්. අනිකුත් කොමර්ෂල් බැංක්ස්. ඒවයි සමහර බ්‍රාන්ච් 150, 200, 250, 300 ආදී වශයෙන් තියෙනවා ලංකාව පුරාම. නමුත් මුදල් සමාගම් වල ශාඛාවන් ඔයගොල්ලෝ මතක් කරගන්න ප්‍රධාන නගරවල වගේ අරුණම අවශේෂ තැන්වල මුදල් සමාගම් එහෙම පිටවන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ ශාඛා ඇති කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න ප්‍රධාන නගරවල නම් මුදල් ශාඛා මේ මුදල් සමාගම් ශාඛා තියෙනවා. මේ කොළඹවට තියෙන ප්‍රධාන නගර, ඒ වගේම වෙනත් දිස්ත්‍රික්කවල තියෙන ප්‍රධාන නගරවල ගොඩක් වෙලාවට මුදල් සමාගම් ශාඛාවන් තියෙනවා. නමුත් එයින් ඇතුළට වෙන්න, ඔබ්බට වෙන්න සෑම නගරකම වගේ මුදල් සමාගම් වල ශාඛාවන් එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තවත් වෙනසක්. ඒක ඔයගොල්ලෝ අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඊළඟට මෙන්න මේ හතරවෙනි කාරණේ තව ටිකක් වැදගත් වෙනවා. මේ හතරවෙනි කාරණේ තමයි වැඩි අවදානමක් දරමින් ව්‍යාපාර කටයුතු වල නිරත පුද්ගලයන් බැංකු නොවන අංශය සමග ගනුදෙනු කිරීමට පෙළඹේ. ඒ කියන්නේ non banking financial sector එක එක්ක වැඩ කරන්නේ ගොඩක් වෙලාවට high risk personals. ඒ කියන්නේ නැත්නම් risk lovers කියලා අපි කියනවා මේගොල්ලන්ට. risk lovers. ඒ කියන්නේ අවදානමට ආදරය කරන්න, අවදානම දරන්න, අවදානම ගන්න කැමති අය. right? risk lovers. වැඩි අවදානමක් තරමින් ව්‍යාපාර කටයුතු වල නිරත පුද්ගලයන් බැංකු නොවන අංශය සමග ගනුදෙනු කිරීමට පෙළඹේ. මොකද ඒ අංශයේ විශේෂත්වයක් තියෙනවා. ඒගොල්ලෝ ඉක්මනින් ඒගොල්ලන්ගේ සේවාවන් සපයනවා. අපි ඉදිරි කාලේ පාඩම් සාකච්ඡා කරද්දී අපිට තවදුරටත් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ක්වික් සර්විස් එකක් දෙන්න බලනවා. කඩිනම් සේවයක් දෙන්න බලනවා. මොකද ඒගොල්ලන් ව්‍යාපාර කටයුතු වල තරඟ කරන්නේ මේ විදිහට. එතකොට එවැනි තත්ත්වයක් කරලා ඉක්මනින් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, ඉක්මනින් ණය පාසුකමක් ලබා ගන්න, ඒ වගේ දේවල් වලට කැමති අය, ඒ වගේම අවදානම් අරගෙන ව්‍යාපාර ඉක්මනින් පටන් ගන්න කැමති අය මුදල් සමාගමෙන් ගනුදෙනු කරන්න පෙළඹෙනවා. නමුත් බැංකුව එක බැලුවොත් බැංකුව වල ගොඩාක් වෙලාවට වැඩ කරන සාමාන්‍ය ඉතිරි කිරීමක් කරන, සාමාන්‍ය රාජ්‍ය රැකියාවක් කරන, නැත්නම් පෞද්ගලික අංශයේ මේ රැකියාවක් කරන, ඒ වගේ ගොවිතැන් කරන, ඒ වගේ සාමාන්‍ය ජනතාව තමයි ගොඩක් වෙලාවට බැංකු සමග ගනුදෙනු කරන්න පෙළඹෙන්නේ. නමුත් මුදල් සමාගම් සමග නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන සමග ගොඩක් වෙලාවට අවදානම් දරන අපි කියව රිස්ක් ලවර්ස් කියලා. මම කලින් කිව්වා. රිස්ක් ලවර්ස්ලා ගොඩක් වෙලාවට වැඩ ගන්න පෙළඹෙන්නේ මෙවැනි මුදල් සමාගම් එක්ක. ඒතකොට අපි බැංකු වල වැඩ කරන හැටි කියනවා රිස්ක් එවර්ස් කියලා. අවදානම් මගහැර යන්න. මේ වචන දෙකක් මතක තියාගන්න. අවදානම් දරන්නන්, අවදානම් මගහැර යන්න. රිස්ක් ලවර්ස් and රිස්ක් එවර්ස්. ඔක තමයි ප්‍රධාන වශයෙන් දකින්න තියෙන වෙනස්කම. අපි බලමු මුදල් සමාගම තව මොනවද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. මේ අනුව බැංකු මෙන්ම මුදල් සමාගම්ද මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන බැවින් ඒවා ඡායා බැංකු ක්‍රමය ෂැඩෝ බැංකින් ලෙස හැඳින්වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සෙවනැල්ල ෂැඩෝ. එතකොට සෙවනැල්ල බැංකු ක්‍රමයේ සෙවනැල්ල වගේ තමයි මේ බැංකු නොවන මූල්‍ය ආයතන. මොකද බැංකු කරන ගොඩාක් ව්‍යාපාර කටයුතු කරන්ට් accounts වගේ අරුණම විදේශ විනිමය ගනුදෙනු වගේ අරුණම සෑම වැඩක්ම මුදල් සමාගම් කරනවා. ඒ නිසා මේකට ගොඩක් වෙලාවට ෂැඩෝ බැංකින් කියලා කියනවා.
මෙම ආයතන පවත්වාගෙන යාම සඳහා බලපවත්වන නීතිමය රාමුව. මෙම ආයතන කියලා මේ කියන්නේ මුදල් සමාගම්. නීතිමය රාමුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ත මගින් ස්ථාපිත කරලා තියෙනවා මේ නීතිමය තත්ත්වය. මේ බලතල ප්‍රකාර මුදල් සමාගම් සඳහා බලපත්‍ර ලබා දීම. ඒ කියන්නේ ලයිසන් වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීම renewal of the license. ඇතුළු නියාමන සහ අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉෂ්ට කරනු ලබනවා. එහෙම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒගොල්ලෝ මතක තියාගන්න ඕන. මුදල් සමාගම් වල කටයුතු බලන්නේ ඒ දෙපාර්තමේන්තුව මගින්. මොකක්ද දෙපාර්තමේන්තුව? බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ අධ්‍යක්ෂවරයාට තමයි මේ නීතිය යටතේ බලය තියෙන්නේ. ඒ මුදල් සමාගම් ගැන සම්පූර්ණ අධීක්ෂණය හා නියාමනය කරන්න. අපි මේකට කියනවා මේ ඩිපාර්ට්මන්ට් එකට කියනවා බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා non banking financial institutions department කියලා. NSBFI. non banking NBFI non banking financial institutions department. එතකොට මේකේ අධ්‍යක්ෂවරයාට අපි කියන්නේ ඩිරෙක්ටර් කියලා. ඒතකොට ඩිරෙක්ටර් of DSNBFI කියලා අපි කෙටියෙන් කියනවා. කැපිටල් වලින් දාගන්න පුළුවන් නම් කොහේ හරි සඳහන් කරගන්න. D එලයිලා SNBFI. ඒ කියන්නේ ඩිරෙක්ටර් supervision of non banking financial institutions. අධ්‍යක්ෂ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එයා තමයි මේකේ ප්‍රධානියා. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. අපි ඊළඟට යමු. දැන් අපි කතා කරේ මුදල් සමාගම් ගැන. දැන් මේ මුදල් සමාගම් කියන මාතෘකාව අපි නිතරම ඉස්සරහට කතා කරන්න වෙනවා. මොකද මේවා සම්බන්ධව අපි පනවල තියෙන විධාන රෙගුලාසි නියෝග අපි ඉදිරියේ කතා කරනවා. දැන්ටමත් සමහර නෝට්ස් ඔයගලට හම්බෙලා ඇති. ඒවා අපි ඉස්සරහට කතා කරනවා. මේ බැංකු නොවන මූල්‍යායතන වල එක් විශේෂ කොටසක් තමයි මේ කියන බලපත්‍රලාභී මුදල් සමාගම්. ඊළඟ තව කොටසක් තමයි ඊළඟට තියෙන නෝට් එකේ විශේෂ කල්බදු සමාගම්. ඒ කියන්නේ අනිත් කොටස. රයිට්? මම හිතන්නේ දැන් ඕගොල්ලන් අපි එක කොටසක් අවසන් කරා. මුදල් සමාගම් කොටස අවසන් කරා. අපි දැන් යන්නේ විශේෂ කල්බදු සමාගම් වලට. මම හිතන්නේ දැන් ඕගොල්ලන් මාත් එක්ක ක්ලාස් එකේ ලයිව් ඉන්න අය අවබෝධයක් ලැබෙන්නේ නැති මොනවාද මේ මුදල් සමාගම් කියන්නේ කියලා. ඒක ක්ලියර්ද ඔක්කොටම? Is it clear to you all? All right. Response කරනවා. මුදල් සමාගම්. Okay, right, okay. Then we'll go to the other section. Okay. විශේෂ කල්බදු සමාගම්. ඒ කියන්නේ මේ කියන්නේ මේ කල්බදු සමාගම් කියන්නේ මොනවද? leasing, specialized leasing companies. ඒ කියන්නේ leasing විතරක් කරන company. මේක ටිකක් හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ කල්බදු ව්‍යාපාර පමණක් කරන සමාගම් තියෙනවා. බලමු අපි කොහොමද මේක විස්තර කරන්න කියලා. මූල්‍ය ක්‍රමය තුළ දක්නට ලැබෙන අනිකුත් බැංකු නොවන මූල්‍යායතනයක් වනුයේ ආයතනයක් වනුයේ විශේෂිත කල්බදු සමාගම්. එකක් මුදල් සමාගම්, අනික් සමාගම් මාර්ගය තමයි කල්බදු සමාගම්. මෙම සමාගම් කල්බදු පහසුකම් පමණක් සපයන අතර ඒගොල්ලන්ගේ බිස්නස් එක ලීසින් විතරයි ඒගොල්ලෝ සපයන්නේ. සපයන අතර තැන්පතු ලබා නොගනී. අන්න ඒක විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. විශේෂයෙන් වැදගත්කමින් අවධාරණය කරන්න අවශ්‍යයි. මේ කල්බදු සමාගම් වලට තැන්පතු ලබා ගන්න බෑ මුදල් සමාගම් වගේ. ඒකට ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරන්න වෙනත් මාර්ග වලින් මුදල් සොයා ගන්න අර මුදල් සොයා ගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු ඉස්සරහට මේක ගැන සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ විශේෂත්වය තමයි මුදල් සමාගම් එක්ක බලද්දී මුදල් සමාගම් වලට සාමාන්‍ය ඉදිරි කිරීම කාලීන තැන්පතු වගේ තැන්පතු ලබා ගන්න පුළුවන්. නමුත් මේ කල්බදු සමාගම් වලට එහෙම තැන්පතු ලබා ගන්න බෑ. ඒක තමයි ඔය කියන්නේ. ඒක ඕන පොඩ්ඩක් හයිලයිට් කරගන්න නෝට් එකේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම කල්බදු පහසුකම් පමණක් සපයන අතර තැන්පතු ලබා නොගනී කියන එක හයිලයිට් කරගන්න පුළුවන්. හයිලයිට් කරන එක විශේෂයෙන් වැදගත් වෙනවා. ඒවල සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය. ඒ කියන්නේ ෂෙයා කැපිටල්. ඒ කියන්නේ එවැනි සමාගම් වලට කල්බදු සමාගම් වලට ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය ෂෙයා කැපිටල්. ඊළඟ ණය කර නිකුත් කිරීම ඩිබෙන්චර්ස්. මූල්‍ය වෙළඳපොලින් අරමුදල් සම්පාදනය කර ගැනීම මගින් සිදු කරනු ලැබේ. ඔන්න ප්‍රධාන මාර්ග තමයි ඒගොල්ලන්ගේ අරමුදල් මූලාශ්‍ර වෙන්නේ. කාගේද? කල්බදු සමාගම් වල අරමුදල් මූලාශ්‍ර වෙන්නේ ඒ හිමිකරුවන් විසින් කියන කොටස් ප්‍රාග්ධනය, ඒ වගේම ණය කර නිකුත් කිරීම ඩිබෙන්චර්ස්, ඒ වගේම මූල්‍ය වෙළඳපොලින් අරමුදල් සම්පාදනය කර ගැනීම. මූල්‍ය වෙළඳපොලින් කියන්නේ මාකට් එකෙන් බරෝ කරනවා, ණයට ගන්නවා. ඒ කියන්නේ බැංකුවකින් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ණය සාධන පත්‍ර නිකුත් කළ ඒ හරහා වෙන්න පුළුවන්. ඒ වගේ මාර්ග වලින් මුදල් සම්පාදනය කර ගන්නවා. ඒක තමයි ප්‍රධාන අරමුදල් මූලාශ්‍ර වෙන්නේ. මෙම ආයතන විශේෂයේද
මූල්‍ය අතරමැදිකරණ කාර්ය සිදු කරනු ලැබේ. දැන් අපි මුදල් සමාගම් මූල්‍ය අතරමැදිකරණයට සම්බන්ධ වෙන කියලා කලින් සඳහන් කරා. ඒ වගේ බැංකුත් කොහොමත් මේක මූල්‍ය අතරමැදිකරණ යෙදෙනවා. ඒ වගේම මේ කල්බදු සමාගම් කියන විශේෂය මූල්‍ය අතරමැදිකරණ යෙදෙනවා. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් මම එදා ඒවා පැහැදිලි කරා. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය, මූල්‍ය සාක්ෂරතාවය කියන ඒවායි ඒ concepts මම එදා පැහැදිලි කරා. මූල්‍ය අතරමැදිකරණ කියන එකත් පැහැදිලි කරා. මේ මූල්‍ය අතරමැදිකරණය යෙදෙනවා මේ කල්බදු සමාගම් කියන ආයතන විශේෂය. එනම් අතිරික්ත මුදල් ඇති පාර්ශ්වයන්ගෙන් ලබා ගන්න අරමුදල් කල්බදු ලෙස අරමුදල් අවශ්‍ය පාර්ශ්වයන්ට ලබා දෙනු ලැබේ. අපි දන්නවා මූල්‍ය අතරමැදිකරණය වෙන්නේ වැඩිපුර මුදල් තියෙන අයගෙන් ලබා ගැනීමත් අරමුදල් අවශ්‍යයට ලබා දීමත්. එතකොට ඒ වැඩේ මෙතනත් වෙනවා කල්බදු සමාගම් වල. ඒක තමයි කියන්නේ. මෙම ආයතන පාත්තාගෙන යාම සඳහා බලපාත් වන නීතිමය රාමුව. මේකටත් තියෙන වෙනම ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. මුදල් සමාගම් වලට අපි කිව්ව කලින් කොටසේ 2011 අංක 42 ගන්න මුදල් ව්‍යාපාර පනත. ඒ වගේම කල්බදු සඳහා ඒ ඉස්නා වෙන වූ නීතිමය රාමුවක් තියෙන. ඒක තමයි මේ කියන්න හදන්නේ. ඒක අපි හඳුන්වනවා 2010 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත. ඒකත් අන්ඩර්ලයින් කරගන්න එක 2010 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත. ඒක තමයි මේ සඳහා බලපාත් වන නීතිමය රාමුව. පනත මගින් ස්ථාපිත කර ඇති අතර මේ බලතල ප්‍රකාරව කල්බදු සමාගම් සඳහා බලපත්‍ර ලබා දීම, වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීම ඇතුළු නියාමනය සහ අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් ඉටු කරනු ලැබේ. මම කලින් කිව්වේ මුදල් සමාගම් බලන්නේ අධ්‍යක්ෂ බැංකු නොවන මූල්‍යායතන. ඒ වගේම කල්බදු සමාගම් ගැන නියාමනය අධීක්ෂණය කරන්නේ මේ අධ්‍යක්ෂකවරයාම තමයි මේ දෙපාර්තමේන්තුව විසින්. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් පැනනගෙන ඇති. දැන් මේ ඊයේ පෙරේද සිදුවීමක් වුණා. අර කල්බදු පහසුකමක් ගැන කතා කරන්න ගියු ත්‍රිරෝදර සංගමේ සභාපතිවරයා ඝාතනය කරනු ලැබුවා කල්බදු සමාගමක් ඉදිරිපිට. ලීසින් කම්පැනියක් ඉදිරිපිට. හැබැයි ඒක අපි දැන් වෙලා too early අපිට ඒව ගැන කතා කරන්න. නමුත් මම පොඩි දෙයක් පැහැදිලි කරනවා. ඒ සමාගම බෝඩ් එක ඕගොල්ලෝ දකින්න ඇති ප්‍රවෘත්තිවල මුදල් සමාගමක් හෝ කල්බදු සමාගමක් කියලා ගහලා තිබුණේ ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් කියලා ගහලා තිබුණේ. ඒකටත් හේතු තියෙනවා. අපි ඉදිරි කාලේ ඒව කතා කරනවා. කොහොම නමුත් ඒක මහා බැංකුව මගින් නියාමනය කරන අධීක්ෂණය කරන සමාගමක් නෙවෙයි. ඒක වෙනම පවත්වාගෙන ආයතනයක්. ඒගොල්ලන්ට හැබැයි මේ නීතිමය තත්ත්වය බලපානවා. ඉතින් දැන් අපිට ගැටලුවක් තියෙනවා. එවැනි ආයතන තවත් ලංකාවේ තියෙනවා. මහා බැංකුවේ අධීක්ෂණයට නියාමනයට ලක් නොවි ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා. දැන් මෙවැනි සිදුවීම් සමග බලධාරීන්ට රජයට සිදුවේ සමහර අනාගතයේදී මෙවැනි ආයතන ගැන යම් තීරණයක් ගන්න. ඒකට එහෙම කරනවා නම් ඔන්න ඔය කියන නීතිමය රාමුව 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත වගේ පනත් මගින් ඉරන අවශ්‍ය කරන විධිදාන වෙනම පනවන්න සිදුවේ අනාගතේ. අපි අනාගතයෙන් සත්‍ය බලලා ඒ සම්බන්ධ කතා කරමු. ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න. එතකොට කල්බදු සමාගම් යම් ප්‍රමාණිකුත් මහා බැංකුවේ ලියාපදිංචි කරලා අවසර අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම අර ওই සිද්ධියට මුල්ල ඡායතන වගේ සමහර ආයතන තියෙනවා. එහෙම නීත්‍යානුකූල ලෙස අවසර ලබා නොගෙන පවත්වාගෙන යන ආයතන. මොකද ඒවා පවතිනවා. සමහර ගම්දුණු කරවන්නේ වෙන ආයතන වලත් යනවා. ඒ යන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පහසුකම් ලබා දෙද්දී ප්‍රමාදකින් තොරව කඩිනමින් නොපමාව ලබා දීමට කටයුතු කරනවා. ඉතින් සමහර ගම්දුණු කරව ඒවට කැමති. කාලය ඇදිලා ගිහිල්ලා ගොඩක් රස්තිය අදලා ආයතන වලට ගිහිල්ලා වැඩ කරනට වඩා අරම ඒවට කැමති. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ගේ වෙලාවට කලාවට මේ මුදල් ආපහු ගෙවන්න ඕන. නැත්නම් අර වගේ අකරතැබ් වලට මුහුණ දෙන්නත් වෙනවා. සමහරට එහෙම ප්‍රශ්නත් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. ඉතින් අපි කතා කරේ විශේෂ කල්බදු ස්පෙෂලිස්ට් ලීසින් කම්පැනිස්. බලමු ඒ ඉස්සරහට බලමු. ඊළඟට ඔන්න කියන කල්බදු ව්‍යාපාරවල අපි දැන් මේ ලීසින් ගැන. මේකේ ස්වභාවය. කල්බදු ව්‍යාපාරවල ස්වභාවය කියලා කොටසක් වෙනම උපමාතෘකාවක් තියෙනවා. අපි බලමු මොකද්ද මේක කතා කරන්නේ කියලා. මම කතා කරන දේවල් ඕගලන්ට ඇහෙනවද? ඇහෙනවා. ස්ක්‍රීන් එක පේනව නේද? පැහැදිලි නේද? කවුරු රෙස්පොන්ස් කරන්න? ඕකේ නේද? ඕකේ රයිට් ඕකේ. ඕකේ thank you. ඕකේ fine. පාරවල යමු. ඊළඟට කල්බදු මෙවැනි කල්බදු ව්‍යාපාරවල ස්වභාවය බලමු අපි. දැන් මේ ඕනම ව්‍යාපාරයක ඕනම දෙයක ස්වභාවයක් තියෙනවනේ. nature of the leasing business. අපි ඒක nature of the leasing business. කල්බදු ව්‍යාපාරවල ස්වභාවය. බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. මේදි සිදුවන්නේ කල්බදු ක්‍රමයට උපකරණ මිලදී ගැනීම සඳහා මේ කල්බදු විදියට leasing ක්‍රමයට උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පාදනය සඳහා අරමුදල් ආයෝජනය කිරීම. ඒ කියන්නේ මේකෙදි කරන්නේ මේ සඳහා මේ කල්බදු ක්‍රමයට උපකරණ ගන්න. උපකරණ කොහම වාහන වෙන්න පුළුවන්, යන්ත්‍ර උපකරණ වෙන්න පුළුවන්, ලොකු වාහන වෙන්න පුළුවන්, බස් වෙන්න පුළුවන්,
වෙනත් වාහන වෙන්න පුළුවන්, මොටර් සයිකල් වෙන්න පුළුවන්, ත්‍රී වීල් වෙන්න පුළුවන්, වෙනත් උපකරණ වෙන්න පුළුවන්. ඒවා. පොදුවේ අපි කියනවා කල්බදු ක්‍රමයට උපකරණ මිලට ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පාදනය සඳහා අරමුදල් ආයෝජනය කිරීම. මොකද මෙහෙම කරන්න හේතුව සමහරවිට ගොඩක් අයට මෙවැනි උපකරණ අපි උදාහරණයකම වාහනයක් මිලදී ගන්නවා නම් සම්පූර්ණ මුදලම ළඟ නැත්තම් එවැනි අයට වාහනයක් මිලදී ගන්න වෙන්නේ තමන්ගේ ළඟ තියෙන කොටසක් දාලා ඉතුරු කොටස කල්බදු ක්‍රමයට සම්පාදනය කරගන්න. අන්න එවැනි අවස්ථාවක එවැනි අරමුදල් සම්පාදනය කිරීම තමයි කල්බදු ක්‍රමයෙන් වෙන්නේ. ඒ ආයෝජනය කිරීම. පුද්ගලයන්ට හෝ ආයතන වලට වත්කම් අත්කර ගැනීමට සහ භාවිතා කිරීමට පුද්ගලයන් වෙන්න පුළුවන් මේ කල්බදු පහසුකම් ගන්න, සමහර ආයතන වෙන්න පුළුවන්. වත්කම් අත්කර ගැනීම. වත්කම් කියන්නේ ඕගොල්ලෝ දන්නවා යන්ත්‍රෝපකරණ, වාහන ආදී දේවල්. වත්කම් අත්කර ගැනීමට සහ භාවිතා කිරීමට. ඒවා පාවිච්චි කරන්නත් ඕනේ. මැදි හා දිගු කාලීනව. කියන්නේ මීඩියම් and long term. සමහරට අවුරුදු 2 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, අවුරුදු 6, 8 ආදී වශයෙන් එන්න පුළුවන්. මැදි හා දිගු කාලීන එකඟ වූ ක්‍රමයකට ගෙවීම් ලබා ගනිමින්. ඒ මාසිකව වෙන්න පුළුවන්, ත්‍රිමාසිකව වෙන්න පුළුවන්, අර්ධ වාර්ෂිකව වෙන්න පුළුවන්, වාර්ෂිකව වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් එකඟ වූ ක්‍රමයකට ගෙවීම් ලබා ගනිමින් අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ලබා දීම තමයි මේකෙදි කරන්නේ. කල්බදු ක්‍රමය. මේකට ඇත්තටම ගිවිසුමක් ඇති වෙනවා. මෙවැනි කල්බදු ගිවිසුමක පාසඳහන්දය අඩංගු වෙනවා. ඕනම දෙයකට ගොඩාක් වෙලාට නීතිමය තත්ත්වයක් තියෙනවා. මම කිව්වා මේකට නීතිමය පසුබිමකුත් තියෙනවා 2000 අංක 56 දරන පන්තිමයි. මෙවැනි ගිවිසුමක පාසඳහන්දය අඩංගු වෙනවා. මොනවාද? කල්බදු ගැනුම්කරු හේවත් ගනුදෙනුකරු. නැතහොත් ණයකරු. අපි ඒකට කියනවා කල්බදු ගැනුම්කරු. ඒ කියන්නේ කල්බදු පහසුකමක් ලබා ගන්න පුද්ගලයා. හේවත් ගනුදෙනුකරු. එහෙම නැත්නම් ණයකරු. අදාළ වත්කම හඳුනා ගනු ලැබේ. ඒ කියන්නේ යාට වාහනයක් ගන්න අවශ්‍ය නම් එයා තීරණය කරනවා මම ගන්න ටොයෝටා මේ වර්ගයේ වාහනේ. නැත්නම් බස් එකක් ගන්න ඕන නම් ලේලන් මෙන්න මේ වගේ බස් එකක්. ලොකු වාහනයක් පස් අදින වැලි අදින ට්‍රිපර් එකක් කියන මෙන්න මේ වර්ගයේ මේ ට්‍රිපර් එක. එහෙම අඳුර ගන්නවා. ඉන්පසුව කල්බදු දීමනාකරු නැතහොත් කල්බදු සමාගම. එයානේ දෙන්නේ පහසුකම්. සමාගම ඒ වත්කම මිලටගෙන ඒ නීත්‍යානුකූල හිමිකාරීත්වය ලබා ගන්නවා. අන් දැක්ක නේද? වත්කම අඳුරගන්නේ කල්බදු ගැනුම්කරු. නැත්නම් ගනුදෙනුකරු. ඊට පස්සේ ඒකට මූල්‍ය පහසුකම් සපයන කල්බදු දීමනාකරු මේක මූල්‍ය පහසුකම් සපයලා ඒ වත්කම අත්පත් කරගත්තාට පස්සේ ඒකේ නීත්‍යානුකූල ආයිතිය තියෙන්නේ යාට. ඒ කියන්නේ absolute ownership එක එයාගේ නමට තියෙන්නේ. එතකොට හිමිකාරීත්වය තියෙන යාට. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. කල්බද්දේ තියෙන විශේෂත්වය කල්බදු ගැනුම්කරු වත්කම අඳුරගෙන කල්බදු දීමනාකරු මූල්‍යනේ සැපුවට පස්සේ ඒක මිලදී ගන්නවා පාවිච්චි කරන්න. එයාට ලැබෙන්නේ ඒක පාවිච්චි කිරීමේ අයිතිය පමණයි නීත්‍යානුකූල හිමිකාරීත්වය තියෙන කල්බදු සමාගමට. ඒක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට කල්බදු ගැනුම්කරු. ඉන්පසු එම වත්කම එකඟ වූ කල්බදු කාලය තුළ අවුරුදු 2ක් වෙන්න පුළුවන්, අවුරුදු 4ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. කාලය තුළ භාවිතා කරමින් බදු වාරික හෝ ණය වාරික ගෙවාගෙන යනු ලැබේ. ඒ කියන්නේ කල්බද්ද වාරික වශයෙන් ගෙවාගෙන යනවා එකඟ වූ කාලය. ඒක තමයි වෙන්නේ මේකෙදි. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. වාරික හෝ ණය වාරික ගෙවාගෙන යනු ලැබේ. sorry. එතකොට මෙම කල්බදු කාලයේ අවසානයේ දැන් අපි හිතමු අවුරුදු 2කට නම් ගත්තේ අවුරුදු 2 අවසානයේ අවුරුදු 5කට නම් අවුරුදු 5 අවසානයේ කල්බදු කාලයේ අවසානයේදී කල්බදු දීමනාකරුට තමාට හිමි වත්කමෙන් විශාල කොටසක් අය කර ගැනීමට හෝ වත්කමේ මූලික පිරිවැය වාරික තුලින් අය කරගත් පොලියට හෝ අමතර විශාල මුදලක් කල්බදු ගැනුම්කරුගෙන් අය කරගත හැකි වේ. අත් වශයෙන් වත්කමේ වටිනාකම අපි හිතමු අපි හිතමු වාහනයක් නම් ලක්ෂ 80ක් කියලා. එතකොට එයා අරමුදල් සම්පාදනය කරනවා කල්බදු ගැනුම්කරුට කල්බදු දීමනාකරුට. ඒක මූල්‍ය සමාගම. එතකොට එහෙම වටිනකම ලක්ෂ 80ක් වුණාට වාරික වශයෙන් මේක ගෙවුවන් පස්සේ පොලියත් එක්ක මුළු මුදලත් එක්ක එයාගේ වත්කමේ මූලික පිරිවැයක් අමතරව පොලියක් එක්ක විශාල මුදලක් එයාට කල්බදු ගැනුම්කරුගෙන් අය කර ගන්න හැකියාව තියෙනවා. සමහර ලක්ෂ 100ක්, ලක්ෂ 110ක් ආදී වශයෙන් අවුරුදු 5, 6 ආදී වශයෙන් යනකොට ඒ වගේ මුදලක් ආය වෙලා තියෙනවා. වත්කමේ වටනවල වැඩි මුදලක් ආය වෙලා තියෙනවා. කල්බදු ගැනුම්කරුවද වත්කමේ අයිති හිමි කරගන්න පුළුවන්. ඒ කියන්නේ කල්බදු ගැනුම්කරුව. ඒ කියන්නේ මේ වත්කම අඳුරගෙන ගන්න කෙනා. එයාට වත්කමේ අයිති හිමි කරගන්න පුළුවන්. එනම් අවසාන වාරිකයේ හෝ කුලිය ගෙවා අන්තිම වාරිකයේ ගෙවුවට පස්සේ කල්බදු දීමනාකරු සමග කේවල් කර වත්කම පවරා ගැනීමට විකල්ප අවස්ථා තියෙනවා. එහෙම වුණාම එවැනි අවස්ථාවක යාට පුළුවන් අවසන් වාරිකයේ ගෙවලා කල්බදු දීමනාකරු සමග සාකච්ඡා කරලා වත්කම හිමිකාරීත්වයේ පවර ගන්න.
කල්පදු කාල පරිච්ඡේදය ඇතුළතදී. ඒ කියන්නේ ඒ අවුරුදු 2 හෝ 5 හෝ 7 හෝ ආදී වශයෙන් කල්පදු ගෙවන කාලය තුල. ඇතුළතදී එම වත්කමේ නීත්‍යානුකූල හිමිකරුවන්නේ කල්බදු සමාගමයි. අන්න ඒක ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන. කල්බදු කාල සීමාව තුළ ඒ නීත්‍යානුකූල හිමිකරුවා වෙන්නේ මේ කල්බදු සමාගම. ඒක පුළුවන් නම් අන්ඩර්ලයින් කරගන්න. ඕනම වැදගත් ඒක විශේෂයෙන් මතක තියාගන්න. නමුත් එම කාල සීමාව තුළ කල්බදු ගැනුම් කරුටද වත්කම භාවිතා කිරීමට හිමිකමක් ඇත. එයාට තියෙන අයිතිය මොකද? යූස් කරන්න විතරයි. යුටිලයිස් කරන්න විතරයි. ඒතකොට හිමිකම තියෙන්නේ කල්බදු සමාගමට. දැන් අපි මේ කතා කරන්නේ මොනවද? අපි කතා කරන්නේ මේ කල්බදු ගිවිසුමක කල්බද්දක ස්වභාවය. දැන් ඔයගොල්ලන් මේ nature of leasing business. දැන් මේවා තේරුම් ගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. සරල සිංහලෙන් අපි පැහැදිලි කරලා තියෙන ඔයගොල්ලන් මේ විදිහට වත්කම භාවිතා කරන්න යුටිලයිස් කරන්න යට අවස්ථාවක් තියෙනවා. මෙවැනි කල්බදු පහසුකම් වලින් ආර්ථිකයට කීපාකාරයකින් වාසි සැලසේ. දැක්ක නේද? මේ ගැන අපි කතා කරන්න මේ ආර්ථිකමය පැත්තෙත් කතා කරන්න අවශ්‍යයි. මේ කල්බදු පහසුකම් වලින් ආර්ථිකයට කීපාකාරයකින් වාසි සැලසෙනවා. කොහොමද? ඕනෑම ආර්ථිකයක කෘෂිකාර්මික කාර්මික සේවා සහ ව්‍යාපාරයන් සඳහා මූල්‍ය පහසුකම් සැපේන මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම මේ කල්බදු අංශයේ කල්බදු ක්‍රියාකාරීන් කල්බදු සමාගම් ඔන්න ඔය කියන කෘෂිකාර්මික උපකරණ වෙන්න පුළුවන්, සමහර ට්‍රැක්ටර් වෙන්න පුළුවන්, කෘෂිකාර්මික වෙනත් උපකරණ වෙන්න පුළුවන්, කාර්මික සේවා සහ ව්‍යාපාරයන් වලට තමයි මේ වාහන උපකරණ වත්කම් අවශ්‍ය වෙන්නේ. සඳහා මූල්‍ය පහසුකම් සැපේන මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම. ඔන්න එකක්. තවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරංශය මෙන්ම අනිකුත් අංශවලද ස්ථිර වත්කම් මූල්‍ය කරන මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා රටේ ඕනම රටක ලංකාවේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවා. සාමාන්‍ය පොඩි ව්‍යාපාර කරන හෝටල් වෙන්න පුළුවන්, රෙස්ටෝරන්ට් වෙන්න පුළුවන්, කුඩා කර්මාන්ත වෙන්න පුළුවන්, කුඩා ව්‍යාපාර වෙන්න පුළුවන්, භෝජන ශාලා වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන්. ඒගොල්ලන්ටත් වත්කම් අත්පත් කරන්න අවශ්‍ය වෙනවා. සමහර වාහන වෙන්න පුළුවන්, වෙනත් යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්, වෙනත් විදුලි උපකරණ වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන්. එතන මේවට වත්කම් මූල්‍ය කරන එක. ඒවා සපයන මූලාශ්‍රයක් විදිහට වැඩ කරන ආර්ථිකයක මේ ආර්ථිකයට වැත්කම දැන් අපි කතා කරනවා. ඊටත් අමතර වශයෙන් ශුද්ධ මූල්‍ය මෙන්ම ගෘහස්ථාංශයන් සඳහාද. ඒ කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස්. ශුද්ධ මූල්‍ය කියන්නේ මයික්‍රෝ ෆයිනෑන්ස්. ඒ ඊටාම කුඩා 10,000 15000 20000 වගේ ඊටාම කුඩා ණය මුදල් පාණෙන් අරගෙන කරන පොඩි ව්‍යාපාර. මෙන්න ගෘහස්ථාංශයන් සඳහා කියන්නේ ගෙවල්, ගෘහයක කුටුම්බය සඳහාද මූල්‍ය කරන මූලාශ්‍රයක් ලෙස කටයුතු කරන පොඩි ෆ්‍රිජ් එකක් ගන්න වෙන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය වෙනත් උපකරණ යන්ත්‍රෝපකරණයක් වෙන්න පුළුවන්. සමහර මෝටර් සයිකලයක් වෙන්න පුළුවන්. ත්‍රී වීලයක් වෙන්න පුළුවන්. ඒවත් ලීසින් පහසුකම් සපයන ගෙදරකට පොඩි ව්‍යාපාරයක් කරා. මෙහි ඇති තවත් වැදගත්කමක් වන්නේ සාම්ප්‍රදායික බැංකු ක්‍රමය තුල. ඒ කියන්නේ අපි දන්නවා සාම්ප්‍රදායිකව තියෙන අපි කතා කරන බැංකු ක්‍රමය තුල අපේක්ෂා කරන සුරකුම් ලියකියවිලි ආදී ලබා දීමට නොහැකි අයට පවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික බැංකු ක්‍රමයේදී නොඑක් අප සුරකුම් ලියවිලි නොඑක් දේවල් කොලැටරල් බලාපොරොත්තු වෙනවා. එහෙම ලබා දෙන නොහැකි අයට පවා ණය ලබා ගැනීමට මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම. මේ ලීසින් වලින් එහෙම ලබා දෙන නොහැකි අයට පවා කටයුතු කරන්න පුළුවන්. මේ වත්කම හිමිකම පවරලා මුදල් සමාගමට නැත්නම් කල්බදු සමාගමට ඒක කරගෙන යන්න පුළුවන්. එතකොට එවැනි අයට පවා සාමාන්‍ය සාම්ප්‍රදායික බැංකු ක්‍රමයේදී අපසොරකුම් දීලා සමහර දේවල් ගන්න වෙන අයට පවා එහෙම බැරි අයට පවා මෙවැනි අවස්ථාවල් ගන්න. ඔයගොල්ලෝ දන්නවා 3 wheelers එහෙම. මෝටර් සයිකල් එහෙම ගොඩාක් වෙලාවට මේ ලීස් කරලා තමයි අරන් තියෙන්නේ. සමහරව ඉන්නවා ඉතාලම කුඩා ප්‍රමාණ ව්‍යාපාර කරන ඉතාලම වත්කම් මෙහෙම ලොකුවට නැති සාමාන්‍ය සරල ජීවිත ගත කරන අය ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගම්වල පවා. අන්න එවැනි අයට පවා මේ පහසුකම් ලබා ගන්න ඕන. දැන් අපි මේ කතා කරමින් යන්නේ ආර්ථිකයකට මේ කල්බදු ක්‍රමයේ වැදගත්කම. කියන්නේ ආර්ථිකයේ ප්‍රධාන අංශ කෘෂි කර්ම, කර්මාන්ත සේවා, වාණිජ්‍ය සේවා වගේවට මූල්‍යකරණය කරන්න පුළුවන්. වත්කම් මූල්‍යකරණය කරන්න, සුළු හා මධ්‍ය පරිමාණ අංශවල මූල්‍ය ගන්න, ගෘහස්ත ඒකක වලට, ශුද්ධ මූල්‍ය අංශ වලට මේ සෑම අංශයකටම මේ කල්බදු ක්‍රමයේ යම් ඵල ප්‍රයෝජන තියෙනවා. එතකොට සාමාන්‍ය බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ ප්‍රධාන අපේක්ෂාවක් වන මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම. අන්න මම අර කිව්ව මූල්‍ය අන්තර්ගතභාවය. මුලින් අපි කතා කරා මූල්‍ය අතරමැදි කරන්නේ. අන්න දැක්කනේ මෙතන මූල්‍ය අන්තර්ගතභාවය. සාමාන්‍යයෙන් බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ ප්‍රධාන අපේක්ෂාවක් වන මූල්‍ය අන්තර්ගතභාවය. ඕනම රටක ලංකාවේ තියෙන බැංකු හා මූල්‍ය ක්‍රමය තුළ තියෙන තව එක සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන කාර්යයක් තමයි මූල්‍ය අන්තර්ගතභාවය. මම එදා පැහැදිලි කළා මොකද්ද මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ කියලා. මතක ඇති ඔයගොල්ලන්ට. සමාජයේ විවිධ තරාතිරම් වල අයට ඒ අයට ගැළපෙන ආකාරයේ මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් සැපයීම මගින් ඔවුන්ට affordable cost එකකට. ඒ කියන්නේ බැරිය හැකි මිලකට
ඔවුන්ට දැරිය හැකි විදිහට මූල්‍ය නිෂ්පාදන සේවයන් පිරිනමමින් ඔවුන් සාමාන්‍ය මූල්‍ය ක්‍රමය තුළට ඇතුළත් කරගෙන තමයි මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ. ඉතින් මේ කල්බදු ක්‍රමයේ හරහා මේ කල්බදු පහසුකම් හරහා මේ සමාජයේ සෑම අංශයක්ම නියෝජනය වෙන බැවින් එවැනි මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කරන්න මේක උපකාරයක් වෙනවා. අන්න ඒවා තමයි මේ ආර්ථිකයට වෙන වැදගත්කම මේ කතා කරන්නේ. ඔයගොල්ලන් මේක වැදගත් මේ කම මතක තියාගන්න අවශ්‍යයි. තාම මේම කල්බදු පහසුකම් ලබා දීමෙන් ක්‍රියා කළ හැකියි. එනම් බැංකු ණය පහසුකම් ලබාගත හැකි සහ එසේ ලබාගත නොහැකි දෙපාර්ශ්වයන් අතර පවතින පරතරය විසඳීමට කල්බදු සමාගම් වලට හැකි වේ. දැන් ඔයගොල්ලන්ට මේ කියන එක තේරෙනවද? බැංකු ණය පහසුකම් ලබාගත හැකි සහ එසේ ලබාගත නොහැකි කියලා පාර්ශ්ව දෙකක් තියෙනවා. දැන් බැංකු ණය පහසුකම් ලබා ගන්න පුළුවන් වත්කම් තියෙන ඉඩ කඩම් තියෙන දේපල තියෙනට ඒවා අපේට තියලා පහසුකම් ගන්න පුළුවන්. ඒතර හැමෝටම එහෙම නැත්තම් අනිත් පැයට එහෙම පහසුකමක් ගන්න උනොත් ගන්න ක්‍රමයක් නැහැ. ඒතර ඒගොල්ලෝ මූල්‍ය ක්‍රමයට අතුල් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ හරහා මූල්‍ය අන්තර්ගතභාවය දිනු ගන්න බැරි වෙනවා. නමුත් මේ කල්බදු ක්‍රමය හරහා එවැනි අයටත් මූල්‍ය ක්‍රමයට අතුල් වෙන්න වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඒක තමයි මේ කියන්නේ. පැහැදිලි ඇති මම හිතනවා. මම කියන එක පැහැදිලි නේද? මේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු වෙන ආකාරය පැහැදිලි නේද කට්ටියට? Is it clear to you all? මම කතා කරන්නේ පැහැදිලි නේද? Okay. මේ ක්ලාස් එකේ දැන් 27ක් වෙන්නනවා. 25කට වැඩියෙන් ඉන්නවා ක්ලාස් එකේ ඔන්ලයින්. ඔයගොල්ලෝ අනිත් පැත්ත කාටවත් මම හිතන්නේ තේරෙන්නේ මම කියන එක. right. එතකොට අපි කතා කරන්නේ මූල්‍ය අන්තර්ගතභාවයට කොහොමද කල්බදු ව්‍යාපාර බලපාන්නේ කියලා. එතකොට එසේ ලබාගත නොහැකි දෙපාර්ශ්වයන් අතර පවතින පරතරය විසඳීමට කල්බදු සමාගම් වලට හැකියි. මේ ඔක්කොම අපි කතා කරන්නේ ආර්ථිකයට තියෙන ප්‍රයෝජනෙ. එමෙන්ම විවිධ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමෙන් ආර්ථිකයේ ආදායම් උත්පාදන වර්ගයේ නොඑක් ආර්ථික කටයුතු වල තමයි මේ ණය පහසුකම් දීලා මේ කල්බදු මූල්‍යකරණය ඇති කරාම ඒ හරහා නොඑක් ආදායම් උත්පාදන මාර්ග ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ අතේ සල්ලි ටිකක් තියෙනවා. එයාට අවශ්‍යයි මේකට තව පොඩි ලීසින් එකක් දාලා ඩීමෝ බට් එකක් අරගෙන පොඩි ව්‍යාපාරයක් කරන්න. සමහරට එයා එළවලු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. පළතුරු බෙදා හැරීමේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් රෙදි පිළි වෙළඳාමක් වෙන්න පුළුවන්. ඒ වගේ. ඒතකොට එයා කරන්නේ එයා ළඟ තියෙන සල්ලිත් දාලා ඒ වගේම ලීසින් පහසුකමක් අරන් ඒ සල්ලිත් දාලා වාහනේ අරගෙන ව්‍යාපාරය කරනවා. ඒතකොට එයාට ආදායමක් උත්පාදනය වෙනවා. උත්පාදනය වෙන ආදායමෙන් තමයි එයා වාරික වශයෙන් මේක ගෙවාගෙන යන්නේ. ඒතකොට ආර්ථිකයේ ආදායම් උත්පාදන මාර්ගය. ඒ වගේම ජීවන තත්ත්වය ඉහළ නැංවීම. දැන් මේ වගේ ව්‍යාපාරයක් කරාම සමහරවිට කාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතුරු කරන්නේ ගේ හදා ගන්න පුළුවන්. ගේ අඩුපාඩු සම්පූර්ණ කරන්න පුළුවන්. ළමයින්ට අධ්‍යාපනය දෙන්න පුළුවන්. වෙනත් ගෙවල් වලට අඩුපාඩු සම්පූර්ණ කරනවා. ඒතකොට එහෙම ජීවන තත්ත්වය ඒගොල්ලන්ගේ ඉහළට යනවා. ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ වාහන කල්බදු කරණය වගේ ප්‍රවාහනාංශයේ සංවාදනයක් ඇති කරන්න පුළුවන්. දැන් මේ බස් එහෙම දුවන බස් පාරේ දුවන බස්. ඒ වගේම වෙනත් ප්‍රවාහනාංශයට අරගෙන තියෙන වෑන් වෙන්න පුළුවන්, ස්කූල් වෑන් වෙන්න පුළුවන්, වෙනත් ඔෆිස් සර්විස් වලට පාවිච්චි කරන වාහන වෙන්න පුළුවන්. මේවා ගොඩක් කරන කල්බදු ක්‍රමය. සංචාරක ප්‍රවාහනය කරන වාහන වෙන්න පුළුවන් කල්බදු ක්‍රමය. ඒතකොට ඒ මගින් ප්‍රවාහනාංශයේත් යම් ආකාරයක සංවාදනයක් ඇති වෙනවා. ප්‍රවාහන පහසුකම් මෙතන බලන්න ගොඩාක් විශාල සේවාවක් ආර්ථිකයට වෙනවා මේ කල්බදු ක්‍රමය හරහා. මේ පැරග්‍රාෆ් එක ඉතාම වැදගත්. ඔය අනිත් එක වැදගත්. ඉතාම වැදගත් මේ වගේ ආශ්‍රය ප්‍රශ්නයක් આવුත් උත්තර ලියන්න. මම හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි ඇති. අපි කල්බදු වල ආර්ථික වැදගත්කම කතා කරා. ඊළඟට බලමු මේ කල්බදු පහසුකම් ලබා දෙන්න අදාළ බලපත්‍ර අධිකාරිය. ලයිසනින් ඔතොරිටි. මේකට ඉංග්‍රීසියෙන් කියනවා ලයිසනින් ඔතොරිටි බලපත්‍ර අධිකාරිය. බලමු බලපත්‍ර අධිකාරිය කවුද කියලා. මෙවැනි කල්බදු ව්‍යාපාර කටයුතු සඳහා බලපත්‍ර ලබා දීමේ අධිකාරී බලය. කියන්නේ ඔතොරිටි එක. අපි අර කලින් කෝ 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට පැවරී තියෙනවා. මේකට ලයිසනින් ප්‍රොසෙස් එක කරන්න බලය දීලා තියෙන පනත හැටි ශ්‍රී ලංකා මහා බැංකුව. මහා බැංකුවේ මුදල් මණ්ඩලය. මෙලෙස බලපත්‍රයක් ආයදුම් කිරීම හෝ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන ආයතන වන්නේ. ඒ වගේම එතකොට මෙවැනි බලපත්‍රයක් ආයදුම් කරන්න. ඒ වගේම ආයදුම් කරලා ලබා ගන්න සඳහා සුදුසුකම් ලබන ආයතන කීපයක් තියෙනවා. දැන් මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න එපා. ඔයගොල්ලෝ මේක සංකීර්ණ කරගන්න මම ඊටම සරල විදිහට පැහැදිලි කරනවා. මම ඔයගොල්ලන්ට මතක ඇති කිව්වා කල්බදු පනතක් තියෙනවා. කල්බදු පමනක් කරන ව්‍යාපාර ආයතන තියෙනවා. ඒ වගේම මේ සඳහා බලපත්‍ර නීතිමය රාමුවක් තියෙනවා. දැන් මෙතන කියනවා මෙවැනි බලපත්‍රයක් ආයදුම් කිරීම ලබා ගැනීම සුසුම ලබන ආයතන වන්නේ කියලා 1 2 3 4 කියලා වර්ග 4ක් දානවා. බලපත්‍රලාභී වාණිජ බැංකු. ඒ කියන්නේ කොමර්ෂල් බැංක්ස්.
බලපත්ලාභී විශේෂිත බැංකු ස්පෙෂලිස්ට් බැංක්, බලපත්ලාභී මූල්‍ය සමාගම අපි කලින් කතා කරමු මූල්‍ය සමාගම. ඒ වගේම කල්බදු මූල්‍ය පනතින් ස්ථාපිත කර ඇති අවම ප්‍රාග්ධනය සහ පොදු සමාගම්. ඔන්නේ වර්ග 4ටම කල්බදු පහසුකම් දෙන්න ලයිසන් ගන්න පුළුවන් මේ පනත යටතේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් ඔයගොල්ලෝ දැකලත් ඇති ඕනම බැංකුවක් වාණිජ්‍ය බැංකුව හැම එකක්ම වගේ කල්බදු පහසුකම් දෙනවා. සම්පත් බැංක් ඒගොල්ලෝ කියනවා අපි ලීසින් දෙනවා. NDB කියනවා අපි ලීසින් දෙනවා කියලා. ලංකා බැංකුව ලීසින් දෙනවා. වාණිජ්‍ය බැංකුව ලීසින් දෙනවා. ඒගොල්ලෝ කරනවා. ඒ සෑම වාණිජ්‍ය බැංකුවකටමත් මේ නීතිමය තත්ත්වයට බලපත්‍රයක් ලබාගෙන ලීසින් පහසුකම් දෙන්න පුළුවන්. ඒකෙන් බලපත්ලාභී විශේෂ බැංකු. දැන් ඔයගොල්ලෝ දන්නවද බලපත්ලාභී විශේෂ බැංකුව හා වාණිජ්‍ය බැංකුව අතර වෙනස? මට රෙස්පොන්ස් කරන්න කවුරු හරි yes or no? Do you know the difference between specialist bank and commercial banks? ඔයගොල්ලෝ දන්නවද වෙනස? බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව හා විශේෂ බැංකුව අතර වෙනස දන්නවද? දෙන්නෙක් රෙස්පොන්ස් කරනවා yes කියලා. මිස් දන්නවා. මම හැමෝම දන්නවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද මේ දෙකේ වෙනස කියලා. බලපත්ලාභී වාණිජ්‍ය බැංකු බලපත්ලාභී විශේෂ බැංකු. ඔයගොල්ලෝ දන්නවා වාණිජ්‍ය බැංකු කියලා කියන්නේ කොමර්ෂල් බැංක්ස් කියන්නේ කොමර්ෂල් ඇක්ටිවිටීස් වලට සම්බන්ධ වෙන. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු වලට, ඒ වගේම විදේශ විනිමය කටයුතු ගනුදෙනු වලට සහ ජංගම ගිණුම් and current accounts operations පවත්වන ආයතන වලට අපි කියනවා බලපත්ලාභී වාණිජ්‍ය බැංකු කොමර්ෂල් බැංක්ස්, licensed commercial banks. licensed specialist bank කියන්නේ විශේෂිත බැංකු කියන්නේ current accounts මේගොල්ලෝ පවත්වාගෙන යන්නේ නැහැ. ඒක විදේශී විනිමය ගනුදෙනු වලට මේගොල්ලෝ හවුල් වෙන්නේ නැහැ. ඒකම නැතුව අනිකුත් බැංකු වල කරන කටයුතු හැම දෙයක්ම කරනවා නම් ඒගොල්ලන්ට ඒ කියන්නේ තැන්පත් බාර ගන්නවා. ඒ කියන්නේ විශේෂ මේ විශේෂ බැංකු කරන්නේ සාමාන්‍ය ඉතිරි කිරීම මේ කාලීන තැන්පතු fixed deposits එහෙම ගන්න පුළුවන්. ඒ වගේම ණය පහසුකම් දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ වෙනස තියෙන්නේ ඒගොල්ලන්ට current accounts නැහැ. foreign exchange transactions කරන්නේ. විදේශීන් මේ ගනුදෙනු වල නිරත වෙන්නේ ජංගම ගිණුම් ඉල්ලුම් තැන්පතු පවත්වන්නේ නැහැ. ඒක ඔන්න ඔය වෙනස ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. වාණිජ්‍ය බැංකුව හා විශේෂ බැංකුව අතරත් එහෙම වෙනසක් තියෙනවා. ඒක අපි කලින් කියපු වෙනස්කම් මතක තියෙනවා. බැංකුව හා බැංකුව වල මූල්‍ය ආයතන අතරත් වෙනස්කම් තියෙනවා කියන එක එකක් මතක තියාගන්න අවශ්‍යයි. ඊළඟට බලපත්ලාභී මූල්‍ය සමාගම්. දැක්ක නේද? බලපත්ලාභී මූල්‍ය සමාගමුත් මේ ලීසින් පහසුකම් දෙනවා. එතන දැන් මෙතනම තියෙනවා වර්ග ආයතන වර්ග තුනක්. ඒක කල්බදු මූල්‍ය පනතින් ස්ථාපිත කර ඇති අවම ප්‍රාග්ධනසල පොදු සමාගම්. ඒගොල්ලෝ දන්නවා ඇති සමහරු කල්බදු පහසුකම් විතරක් දෙන ආයතන තියෙනවා. ඒගොල්ලෝ අනික් බිස්නස් කරන්නේ නැහැ. එහෙමත් මේ කල්බදු පන්තියත් බලපත්‍රගත සමාගම් තියෙනවා. ඔයගොල්ලෝ මතක ඇති ඇසෙට් ලයින් ලීසින් කියලා කම්පැනි එකක් තියෙනවා. ඩේවිඩ් පීරිස් කම්පැනි මේ ලීසින් ආම් එක. ඒගොල්ලන්ගේම වාහන වලට ලීසින් පහසුකම් දෙන්නේ මේ ඇසෙට් ලයින් ලීසින්. ඒක කල්බදු විතරයි. ඒතකොට මෙන්න මේ ආයතන වර්ග 4ම කල්බදු ව්‍යාපාර වල නිරත වෙනවා. ඒතර ඔයගොල්ලන් ප්‍රශ්නයක් ඇහුවොත් විභාගෙදී කල්බදු ව්‍යාපාර වල නියැලීමට අවසර දී තිබෙන නැත්නම් බලපත්‍ර ලබා ගත හැකි ආයතන වර්ග මොනවද? වර්ග 4යි. ඔන්න ඉතින් උත්තර 4. ඔය 4ටම කල්බදු ව්‍යාපාර වල නිරත වෙන්න පුළුවන්. ඒවා මතක තියාගන්න අවශ්‍යයි. හරිද? right. මෙලෙස බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය කරන මූලික සුදුසුකම් වන්නේ. කියන්නේ මේ ලීසින් ලයිසන් එකට අයදුම් කරන්න ඉස්සෙල්ලා ඒ සඳහා මූලික සුදුසුකමක් තමයි පොදු සමාගමක් ලෙස 2007 අංක 7 දරන සමාගම් පන්තියදී ලියාපදිංචි සහතිකයක් ලබා ගන්න ඉස්සෙල්ලාම කම්පැනි ඉන්කෝපරේෂන් එක ගන්න ඕනේ. කම්පැනියක් හැට රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙලා ඒ සමාගම් පොදු සමාගමක් හැට ඒ සහතිකය ලබා ගන්නවා. ඊට පස්සේ තමයි ලීසින් බලපත්‍ර ලබා ගන්න වෙනම අයදුම් කරන්න වෙන්නේ. ඒක සඳහා මේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ බැංකු හා මූල්‍ය සමාගම් සඳහා දැනටම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් බලපත්‍ර ලබා දී තිබෙන නිසා කල්බදු ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ අධිකාරී බලය හිමි වන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට. අන්න එතන ඕගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒක මට කියන්න ඕනකම තියෙන්නේ මේ දැන් මෙතන උඩ ලිස්ට් එකේ තියෙනවා බැංකු වලට පුළුවන් ලීසින් කරන්න, ස්පෙෂලිස්ට් බැංක්, කොමර්ෂල් බැංක්, එහෙම ෆයිනෑන්ස් කම්පැනි වලට පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් බැංකු පවත්වාගෙන යන්න ඒක වාණිජ්‍ය බැංකුවක් වෙන්න පුළුවන්, විශේෂ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, පවත්වාගෙන යන්න බලපත්‍රයක් දීලා දෙනවා. එතකොට එවැනි අවස්ථාවක මේ ලීසින් ව්‍යාපාර කරන්න, කල්බදු ව්‍යාපාර කරන්න බලපත්‍රය ලබා ගැනීම සඳහා බලපත්‍රය ලබා දීමේ අධිකාරී බලය ලයිසනින් ඉෂුව කරන බලය තියෙන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට, මුදල් මණ්ඩලයට නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඔය වගේ තැන් වලින් ප්‍රශ්න අහනවා විභාගෙදී. ඒ නිසා පැහැදිලිව මේවා තේරුම් කරගන්න අවශ්‍යයි. ඊළඟට
මෙවැනි කල්බදු මූල්‍ය කරන ආයතන වලට අරමුදල් සම්පාදනය කරන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ කොටස් ප්‍රාග්ධනය. ඒ කියන්නේ මෙවැනි මම කලින් කිව්ව එක මේගොල්ලන්ට තැම්පත් බාර ගන්න බෑනේ කල්බදු සමාගම් වලට. හැබැයි ඔයගොල්ලෝ පැටල ගන්න එපා. දැන් බැංකු තැම්පතු ගන්නවා. මුදල් සමාගමුත් තැම්පතු ගන්නවා. ඒ වගේ මේගොල්ලෝ ලීසින් බිස්නස් කරනවා. ඒගොල්ලෝ තැම්පත් ගන්න පුළුවන්. මේ කතා කරන්නේ කල්බදු පමණක් කරන කල්බදු පොදු සමාගම් වලට. කල්බදු සම්බන්ධ වැඩ කරන සමාගම් වලට. ඒගොල්ලෝ ලීසින් මේ තැම්පත් ගන්න බෑ. ඒගොල්ලෝ ගැන මේ කියන්නේ. හරි? ඒක හොඳට තේරුම් ගන්න ඕන. එතන මෙවැනි කල්බදු මූල්‍ය කරන ආයතන වලට අර බැංකු වලට මුදල් සමාගම් වලට තැම්පත් ගන්න පුළුවන්. කල්බදු ව්‍යාපාර පමණක් කරන ආයතන වලට අර මුදල් සම්පාදනය කරගත හැකි ප්‍රධාන මූලාශ්‍ර වන්නේ කොටස් ප්‍රාග්ධනය, ඒ කියන්නේ ෂෙයා කැපිටල්, රඳවාගත් ලාභ. කියන්නේ ලාභ ලැබුණම සංචිත වල රඳවා ගන්න පුළුවන් රඳවාගත් ලාභ. රිටෙන්ෂන් ඔෆ් ප්‍රොෆිට්. බැංකු ණය. ඒ කියන්නේ බැංකු වලින් ණයට ලබා ගන්න පොරොන්දු නෝට්ටු, ප්‍රොමිසරි නෝට්ස්. ණය කර, ඒ කියන්නේ ඩිබෙන්චර්ස්. නැතොත් සංස්ථාපිත බැඳුම් කර සහ වාණිජ පත්‍ර, කොමර්ෂල් පේපර්ස්. මේවා ගැන අපි ඉදිරි කාලේ අඩු වැඩි වශයෙන් වෙනත් පාඩම් වලත් කතා වෙනවා මේ උපකරණ ගැන. ඒ කියන්නේ ඒ වගේ පොරොන්දු නෝට්ටු, ණය කර, සංස්ථාපිත බැඳුම් කර, corporate debentures, corporate bonds, commercial papers, ඒ වගේ අපි වෙනම පොඩි පොඩි තැන් වල අපිට තව කතා කරන්න වෙනවා. ඒතකොට එහෙම මතක ගන්න මේවායින් තමයි මේගොල්ලන්ට අරමුදල් සම්පාදනය කරන්න පුළුවන්. ඒ තැන් වලින් ප්‍රශ්න අහලා තියෙනවා පහුගිය අවුරුදු වල කල්බදු සමාගම් වලට අරමුදල් සම්පාදනය කරන මාර්ග මොනවද? ලකුණු 5ක ප්‍රශ්න එහෙම සමහරට අහන්න පුළුවන්. ඒ මතක ගන්න. මෙම කල්බදු ව්‍යාපාර කටයුතු සඳහා අපි මේ ලීසින් ගැන කතා කරන්නේ. මෙම කල්බදු ව්‍යාපාර කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ විචක්ෂණ අවශ්‍යතාවයන්. මේ සිංහල වචනයක් මේක. විචක්ෂණ අවශ්‍යතාව, prudential requirement. මේ ඉංග්‍රීසි වචනේ prudential requirement. ඒක අවශ්‍ය නම් ඒ හරිය ලියා ගන්න වරහන් ඇතුලේ විචක්ෂණ අවශ්‍යතාවයන් රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලැබේ. ඒ කියන්නේ මහ බැංකුව තමයි අර මේ ලීසින් සම්බන්ධ පන්ත තියෙන 2956. ඒ පනතින් ලැබිච්ච බලතල ප්‍රකාරව prudential requirements, ඒ කියන්නේ නියාමනය කරන්න අවශ්‍ය කරන විචක්ෂණ අවස්ථාන මොනවද කියලා මහ බැංකුව නියම කරලා තියෙනවා. ඒවා මොනවද කියලා බලමු අපි. අවම මූලික ප්‍රාග්ධනය. මේ සමාගමකට තියාගන්න ඕන ප්‍රාග්ධනයේ අවම ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙච්චර මුදල්. අපි ඒව ගැන වෙනම මේ ඩිරෙක්ෂන්ස් තියෙනවා වෙනම කතා කරනවා. දැන් සඳහන් කිරීමක් විතරයි කරන්නේ මෙතන. ඒව වෙනම දීර්ඝව කතා කරනවා. එකක් තමයි අවම මූලික ප්‍රාග්ධනය. මිනිමම් කෝ කැපිටල්. අන්තිම සංචිත අරමුදල්. රිසර්ව් ෆන්ඩ්ස් එහෙම පාත්තගෙන යන්න ඕනේ. ඒකට අපි වෙනම මේ ඩිරෙක්ෂන්ස් තියෙනවා අපි වෙනම කතා කරනවා. ඊළඟ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. කැපිටල් ඇඩික්වසි රේෂියෝ කියලා මේකට කියනවා. ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. ඒ වගේම අපි වෙනම සාහිත්‍යාත්මක පසුව කතා කරනවා. තෝලන අනුපාතය, ජීනින් රේෂියෝ. කේවල ණය සීමාව. කේවල කියන්නේ එක්කෙනෙකුට ලබා දෙන්න පුළුවන් ණය සීමාව. ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම. liquid assets, maintain of liquid assets. ද්‍රවශීල වත්කම් එයා මොනවද? ද්‍රවශීල වත්කම් කියන්නේ මොනවද? කොයිතරම් ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්න ඕනද? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? ඇයි එහෙම පවත්වාගෙන යවන්නේ? මොකක්ද ඒකේ තියෙන දවසින් අපි දීර්ඝව ඉදිරියේ ඒකට වෙන වෙනම ඒ ගයිඩ්ලයින්ස් තියෙන අපි වෙනම කතා කරනවා. ඉතින් බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීම ප්‍රධාන ස්ථානයක් ගන්න. ඒ කියන්නේ bad and doubtful, provisioning of bad and doubtful. බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීම කරන්නත් ඕන. ඒක ණය දුන්නාම, ලීසින් පහසුකම් දුන්නාම සමහරට ආපහු ආයෙ නෙවෙයි ඒවා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒවා ඒක පාඩුවක් වෙන නිසා ආයතනට ලාභයෙන් මේ බොල් හා අඩමාන්‍ය වලට වෙන් කරන්න ඕන. ඒක අපි වෙනම පාඩම් තියෙනවා ඉදිරි කාලේ අපි ඒවා වෙනම කතා කරනවා. මේ විචක්ෂණ අවස්ථාන් පිළිබඳ වෙනත් පරිච්ඡේදයක පැහැදිලි කරනු ලැබේ. මේවා ගැන වෙනම අපි කතා කරනවා. ඊළඟ අපි බලමු. දැන් අපි ඒ ටික කතා කරා. ඒතෙන්ට නිකන් පැහැදිලිද ඔයගලන්ට? මම සාකච්ඡා කරපු දේවල් පැහැදිලිද? is it clear to all? අයිත රෙස්පොන්ස් ගන්න බලන්න. 24ක් 25ක් විතර ඉන්නවා ක්ලාස් එකේ. right. clear. ඔක්කොම clear. අනිත් අය clear. right. okay. right. okay fine. අපි එන ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි මූල්‍යායතන වලින් ලබා ගත හැකි ණය පහසුකම්. බැංකු නොවන මූල්‍යායතන වලින් ලබා ගත හැකි ණය පහසුකම්. දැන් අපි බලමු දැන් බැංකු නොවන මූල්‍යායතන වර්ග දෙකක් අපි කතා කරා. මොනවද? මුදල් සමාගම්, කල්බදු සමාගම්. දැන් අපි ඒව ගැන දැනට ප්‍රමාණවත්
පරිදි විස්තරයක් අපි කතා කරා මුදල් සමාගම් කියන්නේ මොනවද? ඒගොල්ලන් කරන ප්‍රධාන ව්‍යාපාර කටයුතු මොනවද? කල්බදු සමාගම් කල්බදු ව්‍යාපාර කියන්නේ මොනවද? නීතිමය පසුබිම් ඒ ව්‍යාපාර කරන්න පුළුවන් කාටද? කල්බදු ආදී වශයෙන් අපි ඉදල් කතා කරා. දැන් අපි කොනෝන මූල්‍ය ආයතන ලබාගත හැකි ණය ක්‍රෙඩිට් ෆැසිලිටිස් මොනවද කතා කරන්න අවශ්‍ය. අපි ඒක බලමු. අද අප සමාජයේ බොහෝ දෙනා කතා කරන මෙන්ම අපේක්ෂා කරන තවත් දැනන්නේ ණය ලබා ගැනීමයි. මේ ණය ලබා ගැනීම හැම බලමු ගොඩාක් වෙලාවට ගොඩ වෙනකොට මෙවැනි මූල්‍ය අවස්ථාන් කරනවා. බැංකුවල ව්‍යාපාරයක් වන විදිහට ණය ලබා ගැනීම. බැංකුවක සක්මන් ව්‍යාපාරයෙන් තැන්පත් ගන්නවා වගේ පුදුල පවතින නම් ආදායම ලබන්න ණය දීම කරන්න ණය ලබා දීමෙන් තොරව බැංකු මේ තැන්පත් කොහොමද දාලා තියන් ගියොත් ඒවල පොලි ඒ වගේම එක්තර ඒක ආදායම ලාභයක් හොයන්න ඕන. ඒ නිසා මේක අදින්නේ. බැංකු පාතාන යන්න බෑ නේද? ඒත් ණය ලබා දීමේදී සලකා බලන මූලික කරුණු නම් ඔවුන් දෙන්නේ අතිරික්ත මුදල් අය වෙන මුදල් බව. දැන් මේ බැංකුවල සල්ලි මුදල් සමාන සල්ලි ඒගොල්ලෝ අතිරික්ත ඒ තැන්පත් කරන මුදල් තමයි සමාජයේ ණය හැටියට දෙන්නේ. ඒ මුදල් වල සිටිවිට හෝ අදාළ ගිණුමකට ලබා දීමට බැංකු බැඳී සිටින මුදල් සමාගම් බැංකු නොවන මූල්‍ය අපි පොදු බැංකු කියන්නේ අපේ විෂය අපේ පාඩම නොවන මූල්‍ය හදලා බැංකු නොවන මූල්‍ය හදලා මේ අතිරික්ත තැන්පත් අරමුදල් ලබාගෙන වනාම ආපසු ඒවා ලබා ගැනීම පිළිබඳ තහවුරුවක් තියෙනවා. මොකද අරගලන්ට ඊට වෙලාවට දෙන්න අවශ්‍ය වෙන නිසා ලබා දීමත් එයම ණය වශයෙන් ලබා දෙන හැකි වෙන පරිදි ණය ලබා දීම කිව්වා. ඒගොල්ලන් වාක්‍ය වෙනුන ණය ලබා ගන්න මේ ණය ලබා දීම බැංකු නොවන මූල්‍ය ආයතන වලින් ලබාගත හැකි ණය පාස්කම්. එතකොට මේකෙදී අපි කතා කරමින් හිටියේ විශ්වාසය තහවුරු කරන මුලින් ගිණුමක් අරලා ඒ බැංකුවත් එක්ක රිලේෂන්ෂිප් එක ඇති කරගන්න ඕන. වාත එම නිසා ණය මුදලක් ඉල්ලා බැංකුවට පැන්න ඕනෑම පුද්ගලක ණය නිලධාරී හෝ කර්මකරු මුලින්ම අහන්නේ මොකද්ද? ඔබ අප බැංකුව සමග ගිණුමක් පාත්තාගෙන යනවාද කියලා. කිසියම් පුද්ගලක බැංකුවේ පාත්තාගෙන ගිණුම ඔහුගේ ආදායම් වියදම් රටාව පෙන්වන්න කරන කැඩපතක්. අලපුරුදු බැංකු නිලධාරියෙකුට මේ යම් පුද්ගලකගේ ගිණුම් මෙහෙයුම් ලැබ ඇති ආකාරය දෙස බැලීමෙන් අදාළ පුද්ගලයාට ණය ලබා දිය හැකිද? ණය ලබා දිය යුතු මුදල කොපමණද? ඒ කොපමණ කාලයකට දැන කරුණු පිළිබඳ මූලික වැටහීමක් කරනවා. ඔයගොල්ලන්ට මම හිතන්නේ මේක තේරෙනවා බැංකර්ස් වල විශේෂයෙන්ම තේරෙනවා. account එක බැලුවම account එකේ transaction cash inflow and outflow එක බැලුවම ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ කොහොමද වියදම් කරන රටාව. මෙයාගේ behaviors කොහොමද? එතන හිතා ගන්න පුළුවන්. ඒක හිතා ගන්න පුළුවන් එවැනි කෙනෙකුට කොච්චර වගේ ණය මුදලක් දෙන්න පුළුවන්ද? කොච්චර කාලයකට දෙන්න පුළුවන්ද? කොහොමද කියන මූලික අදහසක් ඇති කරගන්න පුළුවන්. ඔන්න විදිහට පල්ලෙහාට මේ නෝට් එකේ දීර්ඝව මේ ගැන සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට සරල සිංහලෙන් මේ නෝට් එක හදලා තියෙන්නේ. මේක කියවන යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ කියලා. නිසා මම මේ ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන තියෙන අවම වශයෙන් මාස 6ක්වත් බැංකුව සමග සාර්ථක ගිණුම පවත්වාගෙන යාම ප්‍රයෝජනවත් නැහැ. ඒතකොට දන්නවා බැංකුවට අදහසක් ගන්න පුළුවන්. දැන් මූල්‍ය සමාගමට අදහසක් ගන්න පුළුවන්. බැංකුව වල මූල්‍ය ඇතුළත අදහසක් ගන්න පුළුවන්. මෙයා කොහොමද මෙයාගේ ආදායම් වියදම් තත්ත්වය කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් මේක යම් පුද්ගලයෙකුගේ ඉතිරි කිරීමේ ගිණුමක් ගැන බලමු. එම ගිණුමට මාස්පතා වැටුප හෝ වෙනත් ප්‍රබලකින් ලැබෙන මුදල් තැන්පතු කරනවා යයි සිතමු. මේ මුදල සෑම මාසකම යම් කිසි දෙනෙක් ගිණුමට බැරවන අතර සංක්‍රීය ටේලර් කාර්යපලකින් හෝ බැංකුවට පැමිණෙන හෝ එම මුදල වාරික කීපයකින් ආපසු ගන්නා බව. ගිණුම පවත්වාගෙන යම් ප්‍රමාණවත් වන අවම මුදල පමණක් ගිණුමේ ශේෂ ලෙස හැම මාසකම අවසානයේ පවතින බව. උපකල්පනය කරමු. ඔන්න අපි සිනාරියක හිතමු. එයාගේ තත්ත්වය. තවත් උදාහරණයක් ලෙස ජංගම ගිණුමක් සඳහා මාසික අවස්ථා කීපයකදී යම් කිසි මුදල් තැන්පත් කිරීමක් සිදු වන අතර එම තැන්පත් මුදල් සමානාකාරයේ මුදල් ප්‍රමාණයක් සඳහා නිකුත් කරන ලබන චෙක් පත් වලට ගෙවීම් සිදු කිරීම. ගිණුමේ ශේෂය අවම මට්ටමේ පවත්වාගෙන යන බවත් උපකල්පනය කරමු. ඉහත දැක්වූ අවස්ථා දෙකේදීම අපට පැහැදිලි වන කරුණක් නම් මොකද පැහැදිලි වෙන්නේ?
අවමට්ටමේ පාත් වෙනවා. ඒතකොට ඉහත දැක්වූ අවස්ථා දෙකේදීම අපිට පැහැදිලි වෙන කරුණක් නම් අදාළ ගිණුම් හිමියාට ඉතිරි කිරීම තමයි ප්‍රමාණවත් ආදායමක් නොමැති බව. ඔහු ඉතිරි කිරීම සඳහා උනන්දුවක් නොමැති අයෙකු බව. එවැනි අවස්ථාවකදී අදාළ කරුණාකරු මේනි කරුවෙකුට ණය නිකුත් කිරීමේ තීරණයක් ගැනීමට පෙර ඔහුගේ ආදායම් වියදම් තොරතුරු සහ ආදායම් ප්‍රවයන් පිළිබඳ විවිධ ප්‍රශ්න කිරීම සිදු කරනු ඇත. ඔක තමයි තත්ත්වය. ඉතින් ඔය සාමාන්‍ය බැංකස්ලා දන්නවා බැංකුවල වැඩ කරන අය දන්නවා මෙතන මේ පාඩුවට සම්බන්ධ නැහැ ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. ඒ ආදි වශයෙන් පහළට මේ ණය ගැන තොරතුරු පල්ලෙහාට තියෙනවා. ඊළඟ පැරායකේ මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා තියෙන ඒවා කියවන්න ඔක්කොම මම මේ ඩිස්කස් කරන බලන්න සරල සිංහලෙන් ඔක්කොම අපි කියලා තියෙනවා පල්ලෙහාට right. ඊට පස්සේ ඊළඟ පිටුවට ගියාම ණය මුදල් සම්බන්ධව ගනුදෙනු කරන දැනගත්තු කරුණු රාශියක්. ණය මුදලක් සම්බන්ධයෙන් නම් ගනුදෙනු කරන දැනගන්න ඕන කරුණු රාශියක් තියෙනවා. එනම් ණය මුදලක් ලබා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු ඒ කියන්නේ charges. එනම් ලිපිද්‍රව්‍ය ගාස්තු, පරීක්ෂණ ගාස්තු, ඔප්පු සාරාංශය, තක්සේරු වාර්තා, මුද්‍රණ ගාස්තු, ලියාපදිංචි කිරීම ගාස්තු ආදී වශයෙන් විවිධාකාර ගාස්තු තියෙනවා. මෙම සියලුම බිල් ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තිබීම ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම ණය ආපසු අය කිරීමේදී ණය වාරික මුදලට අමතරව අදාළ කාලය සඳහා පොලිය ඒ මත අය කරනු ලබන බදු මුදල් ආදී බැංකුව විසින් ගනුදෙනුකරුගෙන් අය කරන බැවින් ඒ පිළිබඳවද දැනුවත් වී සිටීම නිවැරදි ණය වාරික ගෙවීමත් නියමිත කාලය තුලදී අනවශ්‍ය පොලි ගෙවීමකින් හෝ වෙනත් ගාස්තු ගෙවීමකින් තොරව ණය ගන්න කිරීමත් හැකියාව ඇති වුණා. දැන් එතකොට මේ කතා කරන අපි ආවේ ණය ගන්න කෙනෙක් සාමාන්‍යයෙන් දැනගන්න ඕන කාරණා. මේක බැංකු නෝන මූල්‍ය ඇතනක වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ විශ්වාසන්දි මේවා සාමාන්‍යයෙන් දැනගැනීම අවශ්‍යයි. ඒ කාරණා අපි ඊට පස්සේ ඊළඟ පරිච්ඡේදයකට ගියොත් සංක්‍රීය ක්‍රියාත්මක කරන පරිගණක වැඩිමිට අයවීමට නියමිත ණය මුදල් වලට අදාළ ශික්ෂා කර මුදල් ඇති ගිණුම් වලින් ස්වයංක්‍රීය ණය වාරික පොලිස අනෙකුත් අය කිරීම අය කරනු ලබයි. දැන් මේ ගොඩාක් මුල්‍ය ආයතන වලට මෙහෙම සිස්ටම් දාලා තියෙනවා. ඒතර සිස්ටම් එකේ මේ සංක්‍රීය සිදු වෙනවා. රිමිටන්ස් එනවා නම් පඩිය වෙන්න පුළුවන් වෙනත් ආදායම් හරියටම ලෝන් මුදල් අඩු කිරීම වෙනවා. ඒ අනුව අදාළ දිනයට නියමිත මුදල් පානේ ගිණුමේ තැන්පත් කර තැබීමට ගාගරු කටයුතු කළ යුතුය. එසේ නොමැති වූ දඩ සිදු වේ. එම දඩපොලි එකතු වෙනවා. දැන් මේ කියන්නේ ණය මුදල් ලබා ගන්න පුළුවන් ණය වර්ග මොනවා සහ ඒවයි අදාළ දල විස්තරයක් තමයි කතා කරන්නේ. මේ කතා කරන්නේ දැන් කරායක් තියෙනවා. කරායකට බලමු. එම්ෙන්න නිසි කාලට ගෙවා නිම කිරීමද. රෝගී වක්කීම. නා ගන්න ගන්නුන කරු මේක ගෙවලා ගන්නත් ඕන. ඒකත් එයාගේ වක්කීම. හරිද? ණය කිරීමේ බැංකු සංගයේ විශ්වාසය අත හැකි අතර. ඉදිරියේ ලබා ගැනීමට ඒ මහත් රුකුලක් වනු ඇත. ණය මුදල පවත්වා ගෙවාගෙන යන අතරතුරදී මොකද තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට විශේෂ ආයෝජනයක් කළ යුතු බවට හැඟේනම් අලුත් ණය මුදලක්ද ඉල්ලුම් කළ හැකිය. මෙහිදී බොහෝ විට මුල් ණය මුදල ක්‍රමවත් සිදු කර ඇතනම් එවැනි ගනුදෙනු කරන බැංකුවේ විශේෂ සැලකිල්ලක් ලැබෙනු ඇත. මෙවැනි පහසුකම් ලබා ගැනීම සඳහා බැංකුව සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබීමත් ව්‍යාපාරයට අදාළ ගනුදෙනු ක්‍රමානුකූලව නිවැරදි සටහන් කිරීමත් වැනි කරුණු ඉතා වැදගත්. මෙතන මේ බැංකු කියලා නෝට් එකේ තිබුණාට ඔයගොල්ලන්ට මේක බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ સિદ્ધාන්ත මේ විදිහටම අදාළ බව මතක තියාගන්න අවශ්‍යයි. දැන් අපි බලමු මොනවද මේ ණය වර්ග කියලා. right. මම කතා කරන්නේ මේ D කියන කොටස කල්බදු පහසුකම. ඒක අපි කලිනුත් කතා කරා. කොහොමද වෙන්නේ කියන ඒ පිළිබඳ විස්තරයක් තමයි උතර තියෙන්නේ. ඒක නැවත කියන්න අවශ්‍ය නැහැ. ඒක කියව ගන්න ඕගොල්ලෝ. ඊළඟ සියලු කල්බදු පහසුකම් පිළිබඳ කටයුතු අපි කිව්වා 2056 දන්න කල්බදු පන්ත මගින් පාලනය වෙනවා. මම මේක පැහැදිලි අපි කලිනුත් කතා කරා. ඊළඟ කුලිසින්නක් කර ගිවිසුම්. ඒ කියන්නේ hire purchase. කල්බදු වලට කියන්නේ ලීසින් කියලා. මේ කියන්නේ කුලිසින්නක් කර ගිවිසුම් hire purchase. මේක ඇත්තටම බැලූ බැලමට පේන්නේ දෙකක් නෙවෙයි එකක් වගේ. නමුත් මේක අවස්ථා දෙකක්. මේ කියන්නේ ස්වභාවයන් දෙකක්. කල්බදු පහසුකම් පාලනය වෙන්නේ කල්බදු පනත යටතේ කල්බදු ගිවිසුමක් තියෙනවා. කුලිසින්නක් කර ගිවිසුමක් වෙනම තියෙනවා. කුලිසින්නක් කර කියන්නේ ඇත්තටම මේක සමාන තත්ත්වයක්. නමුත් ඒක අපි කතා කරලා තේරුම් ගන්න අවශ්‍යයි. කුලිසින්නක් කර hire purchase. කුලිසින්නක් කර ගිවිසුම යන නීත්‍යානුකූල ගිවිසුමක් යටතේ භාණ්ඩ කුලියට දෙනු ලබන එකඟ වූ මුදලක් කාලීන වාරික වලින් ගෙවනු ලබන භාණ්ඩයේ අයිතිකරු විසින් භාණ්ඩයේ සන්තකයේ කුලියට ගන්නට පවරන
ගිවිසුමට අනුව තම අවශ්‍යතාවයන් තම මනාපයත් ඉටු කර ගැනීම ඉඩ සලසන අවසාන වාරිකයේ ගෙවීමෙන් පසුව භාණ්ඩයේ අයිතිය කුලියට ගන්නාට සංක්‍රමණය වන ගිවිසුම. ඕක තමයි ඔකේ ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ අර්ථ නිරූපණය. මොකද්ද කුලිසින්නකර බැලු බැලමට ඕන තේරෙනවා දැන් මේක ගොඩක් වෙලාවට සමානයි කුලිසින්නකර මේ ගිවිසුම සමානයි කාල්බදු ගිවිසුම වලට ගොඩක් වෙලාවට සමාන නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ කුලිසින්නකර ගිවිසුම 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනත කන්සියුමර් ක්‍රෙඩිට් ඇක්ට් පනත මගින් පාලනය වෙනවා. අන්න ඒක අන්ඩර්ලයින් කරගන්න. පළවෙනි වෙනස්කම තමයි කුලිසින්නකර ගිවිසුම් පාලනය වෙන්නේ 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතේ. කල්බදු ගිවිසුම් පාලනය වෙන්නේ 2000 අංක 56 දරන කල්බදු පනතේ. එක එකක්. එතකොට මේකෙදි මෙවැනි ගිවිසුමක අරමුණ වන්නේ විශාල වටිනාකම යුතු භාණ්ඩ එකවර මිලදී ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයන්ට ඒවා හිමි කර ගැනීමේ අවස්ථාව උදා කර දීමත් එවැනි විටකදී භාණ්ඩයේ හිමිකරුගෙන් සිදුවන යම් අසාධාරණ කොන්දේසි වලින් කුලියට ගනු ලබන්නා ආරක්ෂා කිරීමත් වේ. කියන්නේ මෙන්න මේ කාරණා මුල් කරගෙන තමයි මේ ගිවිසුම ඇති වෙන්නේ. කුලිසින්නකර ගිවිසුම. විශේෂයෙන් මේක මතක තියාගන්න ඕන භාණ්ඩයේ හිමිකරුගෙන් සිදුවන යම් අසාධාරණ කොන්දේසි වලින් කුලියට ගනු ලබන්නා ආරක්ෂා කිරීමත් මේක එක අරමුණක්. මේ නීතිය, මේ පනත. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. ඊළඟට තියෙනවා තව උපමාතෘකාවක්. බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාගත හැකි තන්පතු පහසුකම්. දැන් අපි මේකත් වෙනම අතන ණය පහසුකම් කතා කරේ. දැන් මෙතන බැංකු නොවන මූල්‍ය ආයතන. ඒ කියන්නේ non banking financial institution ලබන තන්පතු පහසුකම්. හැබැයි මේ නෝට් එකේ පහළට යනකොට බැංකු කියලා තිබ්බට මේ අපි කතා කරන්නේ බැංකු තුලත් මේවා තියෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතන කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. බලපත්ලාභී මුදල් සමාගම් ඉතිරි කිරීමේ ගිණුම් මෙන්ම ස්ථාවර තැන්පතු ගිණුම පවත්වාගෙන ලබන අතර පැවරිය නොහැකි තැන්පතු සහතික non transferable deposit certificate ඒවත් ලබා දෙනවා. ඒ කියන්නේ පැවරිය නොහැකි තැන්පතු සහතිකත් ලබා දෙනවා. ඒතර ඒ වර්ග තුනම තියෙනවා ඒගොල්ලෝ ගාව. සාමාන්‍ය ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පත්, කාලීන තැන්පත්, time deposits ඒ වගේම පැවරිය නොහැකි තැන්පතු සහතික ලබා දෙනවා. බැංකු තැන්පතු සෑම තරාතිරමක පුද්ගලයන්ට එකසේ වැදගත් වන මූල්‍ය උපකරණයක්. බැංකු උනත් මුදල් සමාගම උනත් තැන්පතු සෑමෝටම වැදගත් වෙනවා. බැංකුව විසින් සිදු කරන්නේ මූල්‍ය ව්‍යාපාරය. ඔයගොල්ලෝ දන්නවා අපි කතා කලින් කිව්වා බැංකු කරන්නේ බැංකු නොවන මුදල් ආයතන කරන්නේ යම් ව්‍යාපාරයක්. ෆයිනෑන්ස් බිස්නස් එකක්. එනම් ආර්ථිකයක අතිරික්ත ඉපැයීම් ඇති අංශයන්ගෙන් තැන්පතු වශයෙන් එක්රැස් කරගන්න මුදල් ණය මුදල් සඳහා ඉල්ලුම් ඇති එහෙත් මූල්‍ය සම්පත් හිඟ තම ආයෝජන සඳහා කැමැත්ත ඇති අංශයට ලබා දීම බැංකුවල මූලික කාර්යය. මොකද හේතුව ඒක තමයි අපි කියන්නේ මූල්‍ය අතරමැදිකරණය. ඒක තමයි අපි කලින් විස්තර කරා. මේක මූල්‍ය අතරමැදිකරණය. මෙම ක්‍රියාදාමය ඉටු කිරීම මගින් බැංකු සිය ප්‍රයත්න සඳහා සහ බැංකුව අයිතිකරුවන්ට ලාභ උපයා දීම සඳහා කටයුතු කරයි. මේවයින් වෙන්නේ බැංකු වලට ලාභ උපයා ගැනීම. බැංකු විවිධාකාර ගිණුම් ක්‍රම මහජනට ඉදිරිපත් කරයි. මේකේ සරලව දැන් පල්ලෙහාට ඉස්තර කරලා තියෙන මොනවාද බැංකුත් ඒ වගේම බැංකු වල මූල්‍ය ආයතන මොනවාද ඉදිරිපත් කරලා තියෙන ගිණුම් කියලා. ඉතිරි කිරීම, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම් ආදී වශයෙන් ඒවා විවිධාකාරයි. දැන් ඔයගොල්ලෝ මේවා කිව්වට දන්නවා දැන් බැංකු වල පමණයි ජංගම ගිණුම් තියෙන්නේ. මුදල් සමාගම් වල ජංගම ගිණුම් නැහැ. ඒ වගේම විශේෂ බැංකු වාණිජ්‍ය බැංකු අතර වෙනස්කම් තියෙනවා. ඒ වගේම බැංකුව හා බැංකු නොවන මූල්‍ය ආයතන අතර වෙනස්කම් තියෙනවා. මේවා දැන් අපි සාකච්ඡා කරමින් යන්නේ. ඒතර මේ කියවද්දි පාඩම් කරද්දි හොඳ අවබෝධයෙන් හොඳ අවධානයෙන් ඔයගොල්ලෝ මේ සටහන් කියව ගන්න අවශ්‍යයි. අවධාරණය කර ගන්න අවශ්‍යයි. එතකොට බැංකුවක ගිණුමක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු මූලික කරුණක් වන්නේ අදාළ ගිණුම් විවෘත කිරීමෙන් තමන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ හොඳින් සිතා බැලීමයි. පුද්ගලයෙකුට සිය වැටුප හෝ මාසික ලැබෙන යම්කිසි මුදලක් තැන්පත් කර එදිනෙදා වියදම් සඳහා ඒ මුදල් ලබා ගැනීම. එසේ වියදම් කිරීමෙන් අනතුරු ඉතිරි වන ප්‍රශේෂය ඉතිරි කිරීමන් ලෙස පවත්වා ගැනීමට සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ප්‍රමාණවත්. ඒ වගේ දෙයකට නම් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ප්‍රමාණවත්. ඒ කියන්නේ normal savings එක. නමුත් එමෙන්න සතියක් වැනි කාලයක් තුලදී මුදල් ආපසු ගැනීමේ වාර ගන්න වැඩි වන්නේ නම් ගිණුමේ පවතින ශේෂයට පොලි ගේමක් සමහර අවස්ථාවල සිදු නොවේ. ඔය ආදී වශයෙන් මේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක තියෙන ලක්ෂණ මෙතන විස්තර කරනවා. ඕල් ඒවා කියව ගන්න පල්ලෙහාට. ඒ පැරායක අවසන් වෙනකන්. ඊට පස්සේ එමෙන්න තමන්ට එකවර ලැබෙන මුදලක් මාස 3ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තැන්පත් කර තැබීමේ හැකියාවක් නැත්නම් ඒ කියන්නේ එimhe හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා හොඳ වෙන්නේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. යෝග්‍ය.
ස්ථාවර තැන්පතු සඳහා තැන්පතු කාලය අනුව පොලි අනුපාතයක් වෙනස් වන අතර තැන්පතු කල්පිරීමෙන් පසු මාසිකව පොලි මුදල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ at maturity and monthly ගන්න පුළුවන් interest එක. ඒ මේ ස්ථාවර තැන්පත් සඳහා මුදල් තැන්පත් කිරීමට පෙර මෙම කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම තුළින් මුදල් තැන්පත් කරන්නාට වඩා වාසිදායක ක්‍රමයක් තෝරා ගැනීමට හැකි වුණාද. අන්න ඒක තැන්පත් කරන කෙනා තීරණය කරන්න ඕන මගේ අවශ්‍යතාවය මොනවද මගේ හැකියාව මොනවද කියලා තීරණය කළා මම සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමකට යනවද ස්ථාවර තැන්පත් ගිණුමකට යනවද කියලා. ඒක තමයි ඔය විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගැන තව පහළට විස්තර කරනවා. ඒ ටික ඔයගොල්ලෝ කියවන්න සරල සිංහලෙන් අපි මේ නෝට්ස් හදලා තියෙනවා. කියනකොට ඔයගොල්ලන්ට තේරෙනවා. මේක කියවම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක පහළට තියෙනවා ඒ සම්බන්ධ විස්තර. ඊට පස්සේ ඉදිරි කිරීමේ ගිණුම් කියලා ඒ කියලා උපමාතෘකාවක් තියෙනවා. ඒ තියෙන්නේ 9 වෙනි පිටුවට අපි ගියාම ඉදිරි කිරීමේ ගිණුම් ඒ කියලා උපමාතෘකාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුම්. ඒ ගැන විස්තරයක් ඔකේ තියෙනවා. ඒක තියෙනවා සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුම් ලෙස පාත්තාගෙන ලබන මෙම ගිණුම් විශේෂත්වය වන්නේ ඉතා සුළු මුදලකින් උනත් ආරම්භ කරන රුපියල් 500ක් 1000ක් වගේ ආරම්භ කරන්න පුළුවන්. අතර ඕනෑම විටක මුදල් තැන්පත් කිරීම මුදල් ආපසු ගැනීම කළ හැකි අතර ඒ සඳහා වාර්ෂිකව වෙළඳ පොලේ පවතින පොලි අනුපාතයක් හිමේ. ඒ සඳහා වෙනම විශේෂ පොලි අනුපාතයක් තියෙන ගොඩක් වෙලාවට අද වගේ නම් 3ක් 3.5ක් 4ක් ආදී වශයෙන් තමයි සාමාන්‍ය ත්‍රිගුණ පොලිය ලැබෙන්නේ. මෙවැනි ගිණුම විවෘත කිරීම සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයුරු පත්‍රයක්. ගනුදෙනුකරු හඳුනා ගැනීමේ පත්‍රයක්. KYC කියලා මේකට කියනවා. කියන්නේ know your customer declaration එකකුත් ලියවිලි ඉදිරිපත් කරන්න ඕන ගිණුමක් විවෘත කරනවා. මේ know your customer කියන එක වෙනම කතන්දරයක්. අපේ මේ මහ බැංකුවේ පිළිලා තියෙනවා වෙනම මූල්‍ය බුද්ධි ඒකකය ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එක. ඒකෙන් නිකුත් කළ තියෙන ගයිඩ්ලයින් එකක් තියෙනවා. සෑම ගනුදෙනුකරුවෙම හඳුනා ගන්න ඕන know your customer. ඒ කියන්නේ ගනුදෙනුකරු වෙනම විස්තරයක් පුරව ගන්න ගනුදෙනුකරු ගැන. ඒක තමයි කියන්නේ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ පත්‍රය. know your customer declaration. ඒකේ තියෙනවා ඒ ගනුදෙනුකරුගේ නම ගිණුම විවෘත කරන්න අරින එකට අමතරව තවත් පත්‍රිකාවක් ගනුදෙනුකරු හඳුනා ගැනීම කියලා ආදායම් මාර්ග මොනවද? ඒ වගේ ආදි වශයෙන් ඒ විස්තර ඇතුළත් කරලා විස්තර පත්‍රිකාවක් ගන්න අවශ්‍යයි. ඒක තමයි ඔය KYC කියලා කෙටියෙන් කියන්නේ know your customer. ඒක වෙනම ගයිඩ්ලයින් එකකින් සෙන්ට්‍රල් බැංක නියම කරලා තියෙනවා සෑම බැංකුවකටම සෑම මූල්‍ය ආයතනයකටම KYC ඩෙක්ලරේෂන් එකක් ගන්න ඕන කියලා. ඒ ඉතිරි කිරීමේ ගිණුමකදී ඒක අවශ්‍ය වෙනවා. ඊළඟ ස්ථාවර තැන්පතු. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න විභාගෙන් සමහර ප්‍රශ්න අහනවා මේ ඉතිරි කිරීමේ තැන්පතුක තියෙන ලක්ෂණ මොනවද කියලා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන විස්තර කරලා ලකුණු 5කට වගේ මේ වගේ උත්තරයක් ලියන්න. ඉතා කුඩා මුදලින් උනත් ආරම්භ ගන්න පුළුවන්. ඒ වගේම ඕන්ලාක මුදල් තැන්පත් කරන මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. වෙළඳ පොලේ පවතින සාමාන්‍ය පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ විවෘත කිරීමේ මේ වගේ KYC ඩෙක්ලරේෂන් එක සම්පූර්ණ කරන්න ආදී වශයෙන් මේ විස්තර මතක තියාගන්න අවශ්‍යයි. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ක්ලියර් නේද? ක්ලියර් රෙස්පොන්ස් කරන්න ක්ලියර් නේ? මේ රොකට් සයන්ස් නේ බොහොම සරල දේවල්. ක්ලියර්. ඕකේ. රයිට්. රයිට්. ඊළඟ ස්ථාවර තැන්පතු. fixed deposits. not time deposits. ස්ථාවර තැන්පතු. මුදල් සමාගම් වලට ස්ථාවර තැන්පතු ලබා ගත හැකි අතර. ඒ කියන්නේ බැංකුවල තියෙන ස්ථාවර තැන්පතු. මුදල් සමාගම් වලට සාමාන්‍ය ඉදිරියෙන් වගේම ස්ථාවර තැන්පත් ගන්න පුළුවන් ලබා ගත හැකි අතර මේවාහි කල්පිරීම මාස 60ට නොවැඩි විය යුතු අතර. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. ස්ථාවර තැන්පතුවක් මුදල් සමාගමකට ගන්න බෑ මාස 60කට වැඩි කාලයක. උපරිම මාස 60යි. ඒ කියන්නේ අවුරුදු 5ක්. උපරිමයේ තමයි ගන්න පුළුවන් ස්ථාවර තැන්පත්. 60කට නොවැඩි විය යුතු අතර මාසකට නොඅඩු විය යුතුයි. ඒ කියන්නේ මාසකට අඩුවෙන් ගන්නත් බෑ මාස 60කට වැඩියෙන් ගන්නත් බෑ. ඉතිරි කිරීමේ ගිණුම් මාස සැසඳීමේදී ගිවිසගත් කාලය සඳහා ස්ථාවර පොලි අනුපාතයක් හිමි වෙන අතර. මේ ගිවිස ගන්න කාලෙට යම් ස්ථාවර පොලියක් 12 11 වාර්ෂිකව නම් ඒ වගේ තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මුදල් සමාගම් වල තව විශේෂ ලක්ෂණ තියෙනවා. මාස 12 මාස 15 මාස 18 ආදී වශයෙන් මාස ගානට සඳහන් කරලා තැන්පත් ගන්නවා ස්ථාවර තැන්පත්. මාස 6 මාස 3 මාස 9 ආදී වශයෙන් උත් ගන්නවා. ස්ථාවර පොලිය අනුපාතයක් කියන අතර එම පොලිය කල්පිරීමේදී හෝ මාසිකව ලබා ගන්න පුළුවන්. එවැනි පොලිය එක්ක ස්ථාවර තැන්පතු මාස 3 නම් කල්පිරීමේ මාස 3 කල්පිරීමේදී එකතු වෙන්න ගන්න පුළුවන්. ඒක මාසිකව පොලි ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ටිකක් ආදායමක් මාසික ආදායමක් බලාපොරොත්තු වෙන අය සමහරු කරනවා ස්ථාවර තැන්පතුක මේක දාලා මාසිකව ඉතිරි කිරීමේ ගිණුමට මාරු කරනවා. ඒගොල්ලෝ මාසිකව වියදම් පියව ගැනීම සඳහා එතකොට එහෙම අය කරන්නේ
මාසිකව පොලිය ලබා ගැනීම. යම් ආකාරයකින් ගිවිසකක් දිනට ප්‍රථම මුදල් ආපසු ගන්නේ නම් යම් විදිහකින් අපි අවුරුද්දකට තැන්පත් කරා නම් අවුරුද්දට ප්‍රථම මුදල් ගන්න ඕන නම් ගිවිසගත් ස්ථාවර තැන්පත් පොලියට වඩා අඩු පොලියක් හිමි වෙනවා. ගොඩක් වෙලාවට එවැනි අවස්ථාවක සාමාන්‍ය ඉතිරිමේ ගිණුමක පොලිය දීලා ඒක ඒ අවසන් කරන්න පුළුවන් ඒ ස්ථාවර තැන්පතු අවසන් කරන්න පුළුවන්. මෙය බොහෝ විට සාමාන්‍ය ඉතිරිමේ පොලිය අනුපාතය වේ. අන්න ඒක තමයි වෙනස්කම සාමාන්‍ය ඉතිරිමක හා ස්ථාවර තැන්පතු. මේක පැහැදිලිද? මේක පැහැදිලිද? ක්ලියර් නේ? ඕකේ. රයිට්. ෆයින්. යමු ඊළඟ කොටසට. විශේෂ තැන්පතු යෝජනා ක්‍රම. ඒ අතර විශේෂ තැන්පතු යෝජනා ක්‍රමක් තියෙනවා. බලමු මොනවද කියලා. මේ අර්ථයේ තැන්පතු ලබා ගැනීම විශේෂ ගනුදෙනුකාර පන්තින් සඳහා වෙන් වූ යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ. උදාහරණයක් වශයෙන් ළමා ඉතිරි කිරීමේ ගිණුම්. පොඩි ළමයි සඳහා. කාන්තාව සඳහා කාන්තා ඉතිරි කිරීමේ ගිණුම්. වැඩිහිටියන් සඳහා වූ මේ විශ්‍රාමික යෝජනා ක්‍රම. නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ක්‍රම. ඒ ආදි වශයෙන් විශේෂ තැන්පතු යෝජනා ක්‍රම ගොඩක් හැම බැංකුවකම වගේ ගොඩක් කල මූල්‍ය සමාගම් වලත් මෙහෙම තියෙනවා. මේදී සිදුවන්නේ විශේෂ පොලි අනුපාතයක් හඳුන්වා දීම. විශේෂ වූ ආරක්ෂිත නැතහොත් රක්ෂණ ඔප්පු හඳුනා දීම වැනි කටයුතු වලට ප්‍රමුඛත්වය ලබා දීම. මේ වගේ වෙන්නේ විශේෂයෙන්ම විශේෂ පොලියක් දෙනවා. ඒ වගේ ඒගොල්ලෝ විශේෂයෙන් රක්ෂණය කරන වගේ දේවල් විශේෂ වරප්‍රසාද ලබා දෙනවා මෙවැනි ගිණුම් හිමියන්ට. ඒ කියන්නේ එවැනි විශේෂ ගිණුම් වර්ග හඳුනා දීමෙන් කරන්නේ විශේෂයෙන් මුදල් සමාගම් මේවා කරනවා. විශේෂ පොලියක් ඒකම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තව 100ට 1 විතර වැඩි පොලියක් එහෙම ලබා දීලා ඒ ඉතිරි කිරීම තැන්පතු ලබා ගැනීම කරන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන නොගියත් අපි කලින් සඳහන් කරා. වාණිජ බැංකු මෙම ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු. අපි දැන් ඊළඟට කතා කරන්නේ ජංගම ගිණුම් ගැන. අපි මේ පහසුකම් ගැන කතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මේ ජංගම ගිණුම් ගැන. කියන කරන්ට් accounts ගැන. සාමාන්‍යයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන නොගියත් වාණිජ බැංකුව මෙම ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන ලැබේ. මේ බැංකුව හා බැංකු නොවන මූල්‍ය ආයතන අතර පවතින ප්‍රධාන වෙනස්කමක්. මම දැක්කනේ මම කලින් එක් කිව්වා. බැංකු නොවන මූල්‍ය ආයතන අතර පවතින ප්‍රධාන වෙනස්කම තමයි ජංගම ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකු මුදල් සමාගම් එහෙම පවත්වාගෙන යන්නේ. පාන්සන් වන්නේ මෙම ඉල්ලුම් තැන්පතු වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ ජංගම ගිණුම් වල. ඒකත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. මෙම ජංගම ගිණුම් ක්‍රියාත්මක කිරීම චෙක් පතක් මගින් සිදු කරනු ලැබේ. ගිණුම් හිමියන්ට මුදල් ගෙවීම. ගිණුමේ මුදල් ආපසු ලබා ගැනීම. සිදු කළ හැක්කේ චෙක් පත් නිකුත් කිරීම මගින්. තවද වෙනත් ජංගම ගිණුම් හිමියන් නිකුත් කරන ලද චෙක් පත් ජංගම ගිණුමක තැන්පත් කිරීම මගින් මුදල් එක්රැස් කළ හැකිය. සාමාන්‍යයෙන් ඉල්ලුම් තැන්පතු සඳහා පොලි නොගෙන අතර අවමශේෂයක් පවත්වාගෙන යාම නියම කරනු ලැබේ. අන්න ඒක විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න කරන්ට් accounts වල තියෙන සල්ලි වලට පොලියක් ලබා දෙන්නේ නැහැ මූල්‍ය ආයතන විසින්. විශේෂයෙන් බැංකුව විසින්. එතකොට ඒ වගේම කරන්ට් account එක මේන්ටේන් කරන්න අවම වශයෙන් මෙන්න මෙච්චර විතර මුදලක් කරන්ට් account එකේ තියෙන්න ඕන කියලා නියම කරලා තියෙනවා. සමහර රුපියල් 50000ක් වෙන්න පුළුවන්. සමහර බ්‍රාන්ච් වල ලක්ෂයක් වෙන්න පුළුවන්. සමහර බ්‍රාන්ච් වල ඒ ගිණුමේ අවම ගාන රුපියල් 25000ක් වෙන්න. ඒ ආදී වශයෙන් වෙනස්කම් තියෙනවා. ඒක ජංගම ගිණුමක විශේෂ ලක්ෂණ ඕවා තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊළඟ පාඩම තියෙන්නේ ඒකක බාර යුනිටි ට්‍රස්ට්. මේක වෙනත් පාඩමක්. නමුත් මේ දැන් මෙතන ණය පහසුකම් ගැන අස්සේ තියෙනකොට ඔයගොල්ලෝ ටිකක් කන්ෆියුස් වෙන්න පුළුවන්. අපි ඒ නිසා මේ පාඩම පසුව කතා කරන්න අපි තියෙනවා ඒකක බාර කියන පාඩම. රයිට්? ඒකක බාර පාඩම දැන් මම අද සාකච්ඡා කරන්නේ. ඊළඟට අපිට තව පැය භාග විතර වෙලාව තියෙනවා. රක්ෂණය කියන පාඩමත් ඔයගොල්ලන්ගේ මේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරවල වෙනම මාතෘකාවක් වෙනම පාඩමක්. අපි ඒකත් කතා කරන්න අවශ්‍යයි. අපි ඒකත් කතා කරමු දැන් මේ වෙලාවේ. ඉන්ෂුරන්ස් රක්ෂණය. ඔයගොල්ලෝ දන්නවා හැමෝම රක්ෂණ කියන්නේ මොකක්ද කියන ඒගොල්ලෝ අහලා ඇති. වාහන තියෙනවා නම් වාහනේ රක්ෂණය කරන සමහර ජීවිත රක්ෂණ අරන් තියෙනවා. නොයෙක් රක්ෂණ නියමම් තියෙනවා. ඉන්ෂුරන්ස් ප්‍රොඩක්ට්. ඔයගොල්ලෝ මේවා කලින් අහලා තියෙන්න පුළුවන්. නමුත් අපි මේ පාඩමට අදාළව මේ විෂයට අදාළව ඉන්ෂුරන්ස් කියන මාතෘකාව අපි දැන් කතා කරන්න අවශ්‍යයි. බලමු රක්ෂණ කටයුතු මම හිතන්නේ මේක අලුතෙන් පටන් ගන්න රක්ෂණය කියන එක ඒ පිටුව තමයි 11 වෙනි පිටුවේ තියෙන්නේ. මම කියන එක ඇහෙනවද ඔයගලන්ට? ක්ලියර්ද? is it clear? response කරන්න. okay right. අපි යමු රක්ෂණේ පාඩමට. අලුත් මාතෘකාවක් වෙනම මාතෘකාවක්.
මේ රක්ෂණය කියන පාඩමිනුත් හැමදාම ප්‍රශ්න එනවා විභාගෙදී. ඔයගොල්ලෝ ඉදිරි කාලේ අපි සාකච්ඡා කරන ඔයගොල්ලෝ සමග මොඩල් ආන්සර්ස් එක්ක පාස් පේපර්ස් කතා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ගයිඩ් ක්වෙස්චන් පේපර් එකක් තියෙනවා. ඒකත් අපි වෙනම සාකච්ඡා කරනවා ඉදිරි කාලේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට දැන් මේ ඇතිවීම පවතින අලුත් තත්ත්වයක් එක්ක පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අවස්ථාව දැන් මේ මාසේ අග ඉඳලා දීලා තියෙනවා. බොහෝ විට මේ මාසේ අග ලබන මාසේ වෙනකොට ඔයගොල්ලන්ට ලයිව් ක්ලාසස් පටන් ගන්න පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. නැත්නම් එහෙම වුණොත් අපිට දීර්ඝව මේවා ක්ලාස් රූම් එකේම කතා කරන්න පුළුවන්. නමුත් අපි දැනට මේ ප්‍රමාණයට කතා කරමු. බලමු රක්ෂණය. ඉන්ෂුරන්ස්. රක්ෂණ කටයුතු වල මූලික මෙහෙයුම් ක්‍රියාදාමය වනුයේ. ඒ කියන්නේ බේසික් ඔපරේෂනල් මෙකනිසම් එක ඉන්ෂුරන්ස් වල. ඒක අපි මේ කතා කරන මූලික මෙහෙයුම් ක්‍රියාදාමය. වනුයේ කිසියම් දේපලක් හෝ ජීවිත සම්බන්ධ ඇති කරනු ලබන ආරක්ෂණය. කිසියම් දේපලක් වෙන්න පුළුවන් නැත්නම් ජීවිතය වෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුගේ ඒ සම්බන්ධව කිසියම් සුරක්ෂාවක් ආරක්ෂණයක් ඇති කරනවා. මෙහි දේපල හෝ ජීවිත රක්ෂණය දේපල හෝ ජීවිත රක්ෂණය වල වරහන් වල දිගු කාලින රක්ෂණය. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ප්‍රශ්න වල අහනවා ජීවිත රක්ෂණය ගැන ප්‍රශ්න අහනවා දිගු කාලින රක්ෂණය කියලා. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ දිගු කාලින රක්ෂණය කියලා ප්‍රශ්න අහන්නේ ජීවිත රක්ෂණය ගැන කියලා. ඒ කියන්නේ ජීවිත රක්ෂණය තමයි දිගු කාලින රක්ෂණය කියලා කියන්නේ. මේදී දේපල හෝ ජීවිත රක්ෂණය දිගු කාලින රක්ෂණය ඇතිවන අවදානම් අවම කරමින් සුරක්ෂිතභාවය ඇති කරනු ලබයි. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කරමින් යම්කිසි ආරක්ෂිත බවක් ඇති කරනවා. තවද අවදානම සාමූහිකව දැරීමෙන් රක්ෂණය මගින් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ collective bearing දරන්න පුළුවන් සාමූහිකව දරන්න හැකියාවක් ඇති කරනවා මේ රක්ෂණය. අතර පොදු අරමුදලකින් මෙම හැකියාව ලැබෙනවා. අපි කොහොමද වෙන්නේ කියලා බලමු. තවද රක්ෂණය මගින් ස්ථාවරභාවය ඇති කළ හැකි අතර ඉතා කුඩා මුදලක් ආයෝජනය කිරීමෙන් අවදානම අවම කරලීමද මේ ඇති විශේෂ ලක්ෂණයක්. ඉතා කුඩා මුදලක් තමයි වාර්ෂිකයට ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕගොල්ලෝ ලක්ෂ 80ක් 90ක් 100ක් දීලා වාහනයක් ගත්තොත් මේ වාහනේ වාර්ෂිකව රක්ෂණය කරන්න අවශ්‍යයි. එතකොට ඒ සඳහා ලක්ෂ 80ක් වෙන්න පුළුවන් 90ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන් වාහනේ වටනකම ඔයගොල්ලෝ වාර්ෂිකව ලක්ෂයක් 1,10,000ක් නැත්නම් 80000ක් 90000ක් වගේ වාර්ෂික මුදලක් දෙවලා වාර්ෂිකව මෙම මේ වාහනේ රක්ෂණය ගන්න පුළුවන්. වාහනේ වටනකමට සාපේක්ෂව ඉතාම කුඩා මුදලක්. ඒ වගේම ජීවිත රක්ෂණයක් නම් මාසික රුපියල් 2000ක් 3000ක් 4000ක් 5000ක් ආදී වශයෙන් වාර්ෂිකයෙන් ගෙවලා රක්ෂණ වාර්ෂිකය ගන්න පුළුවන් ජීවිත. ඒ වගේ එහෙම වුණාම මේ මුදල් ඒ රක්ෂණ සමාගමේ අරමුදලකට යනවා. ගියාම ඒගොල්ලෝ විසින් ඒ අරමුදලක් පවත්වා ගන්නමින් ඒව ආයෝජනය කරමින් අවශ්‍ය අවස්ථාවල රක්ෂණ ක්ලේම් එකක් આવොත් ඒක ගෙවීම් කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඉතා කුඩා මුදලක් ආයෝජනය කරමින් අවදානම අවම කරණීමද මෙහි ඇති විශේෂ ලක්ෂණයක්. ඊළඟ සාමාන්‍ය රක්ෂණයේදී ඒ කියන්නේ ජෙනරල් ඉන්ෂුරන්ස් ඒ කියන්නේ සාමාන්‍ය රක්ෂණය. සාමාන්‍ය රක්ෂණයේ දක්න ලැබෙන රක්ෂණ නියම වන්නේ ගිනි අනතුරු, ෆයර්, ආවරණය, වාහන රක්ෂණය, vehicle insurance, මාර්ගස්ථ මුදල්, ආරක්ෂණය සහ සෞඛ්‍ය ආරක්ෂණය, health insurance. ඕවා අපි කියන්නේ සාමාන්‍ය රක්ෂණය. ජෙනරල් ඉන්ෂුරන්ස්. ඒවා ගොඩාක් තියෙනවා. එහෙම ඉන්ෂුරන්ස් පොලිසිස් වර්ග ගොඩක් තියෙනවා. අපි ඉදිරි කතා කරනවා. ඒකට කියන්නේ සාමාන්‍ය. දීර්ඝකාලීන රක්ෂණය කියන්නේ ජීවිත රක්ෂණය. ඒ දෙකේ වෙනස ඔයගොල්ලෝ දැනගන්න ඕන. දීර්ඝකාලීන රක්ෂණය කියන්නේ ජීවිත රක්ෂණය තමයි. සාමාන්‍ය රක්ෂණය කියන්නේ ඔය වගේ ගිනි අනතුරු ආවරණය, වාහන, මාර්ගස්ථ මුදල්, සෞඛ්‍ය ආදී ආවරණන රක්ෂණ කියලා දැනට මතක තියාගන්න. අපි මේ පාඩමක් වෙනම පසුව කතා කරනවා. ඊළඟ ප්‍රතිරක්ෂණය. ඒ කියන්නේ රක්ෂණයම තව උපමාතෘකාවක් ප්‍රතිරක්ෂණය. ප්‍රතිරක්ෂණය බලමු මොකක්ද කියලා. රක්ෂණ සමාගම් සිය අවදානම ප්‍රතිරක්ෂණය කිරීම මගින් අවම කරගනු ලැබේ. ඒ කියන්නේ මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? දැන් අපි කතා කරන්නේ ප්‍රතිරක්ෂණය. රක්ෂණය ගැන මූල ධර්මය අපි කතා කරා. රක්ෂණය කියන එක පැහැදිලිද හැමෝටම? රක්ෂණය කියන එක පැහැදිලිද? ඉන්ෂුරන්ස් බේසික් ඔපරේෂනල් මෙකැනිසම් එක පැහැදිලිද? මම පොඩ්ඩක් සරලව පැහැදිලි කරේ. රෙස්පොන්ස් කරන්න පැහැදිලිද? පැහැදිලි. රයිට් ඕකේ. අපි එනම් ප්‍රතිරක්ෂණයට යනවා දැන්. ප්‍රතිරක්ෂණය. ඒ කියන්නේ රීඉන්ෂුරන්ස්. බලමු මොකක්ද කියලා. ප්‍රතිරක්ෂණය. රක්ෂණ සමාගම් සිය අවදානම් ප්‍රතිරක්ෂණය කිරීම මගින් අවම කරනවා. මොකක්ද මේ කියන්නේ? උදාහරණයක්. විශාල වටිනාකමකින් යුතු දේපලක් රක්ෂණය කරොත් යම් කිසි සමාගමක් ඒකට ලොකු අවදානමක් තියෙනවා. යම් අවස්ථාවක අවදානමක් වුණොත් ඩැමේජ් එකක් වුණොත් ඒක ගෙවන්න වෙනවා. එවැනි අවස්ථාවක එවැනි රක්ෂණයක් එවැනි දේපලක් නැවත ප්‍රතිරක්ෂණය කිරීමක් කරන ඒ රක්ෂණ සමාගම විසින්. උදාහරණයක් මොන වගේද?
ගුවන් යානයක්. ඔයගොල්ලෝ දන්නවා ගුවන් යානයක වටනකම ඉතා විශාලයි. නැවක් විශාල මගී ගෙන යන සමහර නැවවල 4000 5000 වගේ ක්‍රූ එකක් යන්න පුළුවන්. පැසෙන්ජර්ස්ලා මේක ඒගොල්ලොත් එක්ක වැඩ කරන ඇත්ත එක යන්න පුළුවන්. ඒක ලොකු තට්ටු 6 7 නැව් තියෙනවා. විශාල වටනකමක් තියෙන නැව්. නිකන් වෙනම දූපත් වගේ. ඒතර එවැනි දේපලක් රක්ෂණය කරොත් යම් කිසි රක්ෂණ සමාගමක ඔවුන්ට ලොකු අවදානමක් තියෙනවා. ඒකේ අම්මා ආකාරයක ඩැමේජ් වුණොත් ඒකට වන්දි ගෙවන්න. එවැනි ආයතන එවැනි රක්ෂණය ඔපුල් දිගුත් කරන ආයතන තවත් ඒක නැවත ප්‍රතිරක්ෂණය කිරීමක් කරනවා වෙනත් තැනක රක්ෂණය කළා. මේ මගින් රක්ෂණ සමාගම් වල සිය ඔප්පු හිමියන් වෙත ඇති බැඳීම් අකණ්ඩව ඉටු කළ හැකි අතරම ඔවුන්ට සිය ව්‍යාපාරික කටයුතු විශ්වාසවන්තව ඉටු ගන්න පුළුවන්. ප්‍රතිරක්ෂණය කියන එක මොකක්ද කියලා තේරුම් ගත්තා නම් ප්‍රතිරක්ෂණය ප්‍රතිලාභ තමයි කියන්නේ. ඒ ඕන රක්ෂණ සමාගමකට ප්‍රතිරක්ෂණය මගින් ඔවුන්ගේ රක්ෂණ හිමියන් වල ඇති බැඳීම් අකණ්ඩව ඉටු කරන්න පුළුවන්. මොකද බය වෙන්න දෙයක් නැහැ. ලොකු ක්ලේම් එකක් ආවත් අරකින් ක්ලේම් කරලා ගෙවන්න පුළුවන්. අතරම ඔවුන්ට සිය ව්‍යාපාරික කටයුතු විශ්වාසවන්තව ඉටු කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද කිසියම් ගනුදෙනු කරවලට සැකයක් ඇති වුණොත් අයියෝ මේ රක්ෂණ සමාගමේ මේක කළා වැඩක් නැහැ. මේක කරන්න ගියොත් එහෙම මෙයාට මේ මුදල ගෙවන්න බැරුණොත් අපි අමාරුයි කියලා. අන්න එහෙම අවිශ්වාසයක් ඇති වෙන්නේ ඒ වගේ වුණාම යම් විශ්වාසයක් කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ මේ බැංකින් ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා තියෙනවා නම් මේ බොරැල්ල තියෙන මේ කනත්ත ආසන්න තියෙන මේක තට්ටු 12ක ගොඩනැගිල්ල. මේ විශාල ගොඩනැගිල්ල. ඒතකොට මේක විශාල වටිනකමක් තියෙනවා මේ නගරේ මැද තියෙන. මේක අනිවාර්යෙන් රක්ෂණ ආවරණය මේ ගොඩනැගිල්ල ලබාගෙන තියෙන කිසියම් රක්ෂණ ආයතනයකින්. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෙන්න පුළුවන්. තව වෙනත් ආයතනයකින් වෙන්න පුළුවන්. right. දැන් බලන්න. ඒතර මේ ප්‍රතිරක්ෂණය කරන්නේ ඕගොල්ලෝ ඒක තේරුම් ගන්න ඕන. වැඩි වටිනාකමින් යුක්ත රක්ෂණ දීපලක් නැවත රක්ෂණය කරන වෙනත් ආයතනයේ රක්ෂණ සමාගම විසින්. ඊළඟ පැරග්‍රාෆ් එකේ තියෙනවා ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකයේ තීරණය කරනු ලබන කරුණු කීපයක්. දැන් මේ කතා කරන්නේ ජීවිත රක්ෂණ. ඉස්සෙල්ලා කිව්වේ ප්‍රතිරක්ෂණය ගැන. ඒක ඇතුළේ තව මාතෘකාවක් තියෙනවා. වෙනම පැරග්‍රාෆ් එකක් තියෙනවා ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකයේ තීරණය කරනු ලබන කරුණු කීපයක් වෙනවා. මොනවාද? ජීවිත රක්ෂණ කියන්නේ දීර්ඝකාලීන රක්ෂණ. ඒවා නම් ඔප්පු හිමියාගේ වයස. උදාහරණයක් වශයෙන් ඔප්පු හිමියාට වයස අවුරුදු 20 නම් එයාගේ රක්ෂණ ඔප්පුව ලබා ගන්න ජීවිත රක්ෂණය අවුරුදු 30කට නම් වයස 50 වෙනකන් එයාට වාරික ගෙවන්න පුළුවන් මාසිකව. එතකොට වාරිකයේ තියෙන එක සාධකයක්. ඔප්පුවේ කාල සීමාව. ඒ කියන්නේ ඒක තමයි ඔප්පුවේ කාල සීමාව. අවුරුදු 30ක් නම් අවුරුදු 50 නිකන් ගෙවන්න පුළුවන්. රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය. ඒ කියන්නේ එයා සෞඛ්‍ය වශයෙන් නොයෙක් රෝගාබාධයන්ට ගොදුරුලා ඉන්න කෙනෙක් නම් ඒ රක්ෂණේ වාරිකයේ රිස්ක් ප්‍රීමියම් එකක් ඇඩ් වෙන්න පුළුවන්. රක්ෂණ වාරිකයේ වැඩි වෙන්න පුළුවන්. ඔප්පුවේ වටිනකම සමහරට 1 මිලියන් ඔප්පුවක් වෙන්න පුළුවන්. මිලියන 10ක ඔප්පුවක් වෙන්න. ඒතර රක්ෂණ වාරිකේ එනෝ වෙනස් වෙනවා. ඔන්නෝක සමහර ප්‍රශ්න වල අහලා තිබුණා. ඒ නිසා මතක තියාගන්න ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකයේ තීරණය කරන ලබන සාධක. ඒක විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඊළඟට තව උපමාතෘකාවක් තියෙනවා. පාඩමේ දීර්ඝකාලීන රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය. ඔන්න ඒකේ වෙනස සංසන්දනය කරන්න යන්නේ. මේ දීර්ඝකාලීන රක්ෂණය කියලා මෙතන කියන්නේ මේ ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය. බලන්න දීර්ඝකාලීන රක්ෂණය යනු ජීවිත රක්ෂණය වන අතර මේදී රක්ෂිතයාගේ යැපෙන්නේ හට ජීවිත හානියකදී වන්දි ලැබෙන අතර. එසේ නොවනොත් රක්ෂණ ඔප්පුවේ කල්පිරීමේදී ඔප්පුවේ වටිනාකම සහ ප්‍රසාද මුදල් රක්ෂිතයාට ලබාගත හැකියි. මේ ජීවිත රක්ෂණයේ විශේෂත්වය තමයි ඒක. රක්ෂණේ ජීවිත රක්ෂණ ලබා ගත්තම එයාට ඒ කාල සීමාව තුළ මොනවා හරි ජීවිත හානියක් සිදු වුනේ නැත්නම් ඒ ආයෝජනය කරපු මුදල ඒ කාලේ අවසානයේ වසර 20 හෝ 25 හෝ 30 අවසාන නැවත ප්‍රසාද මුදල් එක්ක ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒ අතරතුර කාලේ යාට ජීවිත හානියක් වුණොත් එයාගේ යැපෙන්නන්ට ඒ ඔප්පු විසින් සම්පූර්ණ මුදලම ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ අදහස වෙන්නේ. අනිත් රක්ෂණ වල එහෙම නෙමෙයි. අනිත් රක්ෂණ වල රක්ෂණ වාරික ගෙවුවට අලාභයක් වුණොත් ඩැමේජ් එකක් වුණොත් විතරයි ඒ අලාභේ අය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක පරිණත කාලයේ වසර 20 25 තේ වශයෙන් දීර්ඝකාලීන වන අතර ඒ වගේ ලෝක කාලයකට යනවා. එම නිසා මේ දීර්ඝකාලීන රක්ෂණය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ නිසා මේකට කියනවා long term insurance කියලා. ජීවිත රක්ෂණයක වාර මුදල් ගෙවීම මාසිකව, ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව සිදු කරනු ලැබේ. ජීවිත රක්ෂණ ඔප්පුවක මේ වාරික තීරණ කිරීමෙන් බලපාන ලබන ප්‍රධාන කරුණු කීපයක් තිබේ. මම ඒක කල්ලුත් කිව්වා. ඒක ලිස්ට් කරලා තියෙනවා මෙතන. ජීවිත රක්ෂණ ඔප්පුවක වාරිකයේ තීරණ සාධක. ඔය වයස ආදී වශයෙන් 15ට ඒ කාරණා තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ කියව ගන්න. ඊළඟ සාමාන්‍ය රක්ෂණය. ඒ කියන්නේ ජෙනරල් ඉන්ෂුරන්ස්. දැන් අපි ජීවිත රක්ෂණ ගැන කතා කරනවා සාමාන්‍ය රක්ෂණය. බලමු මේක මොකද කියන්නේ. සාමාන්‍ය රක්ෂණය. සාමාන්‍ය රක්ෂණදී සිදුවන්නේ නිවාස, වාහන සහ
වෙනත් පුද්ගලික දේපල රක්ෂණය කිරීම. මේවා දේපල සහ හානි උදුරු රක්ෂණ ලෙසද හැඳින්වේ. සාමාන්‍ය රක්ෂණය සිදුවන්නේ නිවාස වාහන සහ වෙනත් පුද්ගලික දේපල රක්ෂණය කිරීම. මේවා දේපල සහ හානි උදුරු රක්ෂණ ලෙසද හැඳින්වේ. ඒ කියන්නේ ප්‍රොපර්ටි ඉන්ෂුරන්ස් කියලා කියනවා, හානි උදුරු කියලා කියනවා. මේදී සිදුවන්නේ එක් වරක් පමණක් ගෙවන වාරිකයක් හෝ. ඒ කියන්නේ සමහර වාරිකයේ එක වරක් වෙන්න පුළුවන් මුළු ඉන්ෂුරන්ස් පොලිසි එකටම. හෝ වාර්ෂිකව වාරික ගෙවීමෙන් රක්ෂණ ඔප්පුව යාවත් කාලීන කිරීම. දේපලකට යම් හානියක් සහ උවදුරක් සිදු වුවොත් එම දේපල ප්‍රතිසම්පාදනය කිරීම ප්‍රතිසම්පාදනය පිණිස අලුත් වැඩි අසන ප්‍රමාණවත් මන්දියක් ගෙවීම මෙවගින් සිදුවන අතර වටිනාකමින් විශාල දේපල සඳහා රක්ෂණ සමාගම විසින් මෙවැනි දේපල ප්‍රතිරක්ෂණය කිරීම මගින් ඔවුන්ගේ අවදානම අඩු කරගනි. මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රතිරක්ෂණය ගැන. ඒ වගේ වැඩි වටිනාකමක් තියෙන සාමාන්‍ය රක්ෂණ සඳහා දේපලක් වුණොත් ඒගොල්ලෝ ඒක නැවත රක්ෂණය කරලා ප්‍රතිරක්ෂණය කරලා අවදානම අඩු කරගන්නවා. එතකොට ශ්‍රී ලංකාවේ රක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය මගින් නියාමනය කරනු ලබන අතර දැන් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියන්නේ පරණ නම. ඕගොල්ලෝ මතක තියාගන්න මේක කපලා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියන නම කපලා ඔය නෝට් එකේ හදාන්න ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව කියලා නම වෙනස් කරගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ රක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රෙගුලේටරි බෝඩ්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන අතර ඒ සඳහා වන විධානයන් රෙගුලාසිය නියමයන් ඔවුන් විසින් කලින් කාලට නියම කරනු ලැබේ. එතකොට දැන් මේ බැංකු නොවන එක අංශයක් තමයි රක්ෂණය. බැංකු නොවන මූල්‍ය ආයතන පැත්තත් එක පාඩමක් රක්ෂණයේදී රක්ෂණ ආයතන ගැන ඒ රක්ෂණ කටයුතු කරන ආයතන වැඩ කරන්නේ මේ රක්ෂණ නියාමන මණ්ඩලේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන මණ්ඩලේ මාර්ගෝපදේශ නිර්දේශ ඒ වගේම විධාන රෙගුලාසි නියමයන් අනුව. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි රක්ෂණාංශයේ නියාමකයා වෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව කියන එක සඳහන් කරන රක්ෂණ මණ්ඩලය කියන එක අයින් කරලා එතන ඒ අලුත් නම ලියා ගන්න. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාවෙන් නම වෙනස් කරලා තියෙනවා. ඒ ක්ලියර් නේද ඔක්කොම? නෝට් එකේ හදාගන්න එක. හරි නේද? ඒ නව වෙනස් කර ගැනීම කරන්න ඕන. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව. ක්ලියර්ද? ඕකේ නේද? ඒක නම් වෙනස් කරගන්න. ඕකේ. right. ඊළඟ මේ රක්ෂණය සම්බන්ධ තව ඔයගොල්ලෝ දැනගන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒක තමයි ඊළඟට කතා මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ තව අපිට වෙලාව තියෙන විනාඩි 20ක් විතර මේක සාකච්ඡා කරන්න පුළුවන්. ව්‍යවස්ථාපිත නොබුන්නත් වීමේ අනුපාතය. අපි කියන මේකට ස්ටැටුටරි සොලවන්සි මාජින් SSM. මේ concept එක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. මේ රක්ෂණයේ පාඩමේදී මේ වගේ මේ පැත්තෙන් ප්‍රශ්නත් අහලා තියෙනවා. ව්‍යවස්ථාපිත නොබුන්නත් වීමේ අනුපාතය. රක්ෂණයේදී මේක වැදගත් වෙනවා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මින් අදහස් වන්නේ රක්ෂණ සමාගමේ වගකීම් හා අනිකුත් බැඳීම් වලට එරෙහිව ඇති වත්කම්මි වටිනාකම්. අපි දන්නවා ඕන මූල්‍ය ආයතනයක ශේෂපත්‍රය බැලන්ස් ෂීට් එකක් තියෙනවානේ. කියන ශේෂපත්‍ර දැන් බැංකුවක තියෙන බැංකුවල තියෙනවා මුදල් සමාගම් වල තියෙනවා. ඒක රක්ෂණ සමාගම් වලත් තියෙනවා. ශේෂපත්‍රය බැලන්ස් ෂීට් එක. ඒකේ වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. දැන් විශේෂයෙන්ම රක්ෂණ සමාගම වගේ සමාගමක වත්කම් වෙන්නේ ඒගොල්ලන් ලැබෙන අරමුදල්, දායක මුදල්, අරමුදල් ආයෝජනය කරලා ඒගොල්ලෝ හදාගෙන තියෙන වත්කම් සමූහය. ඒක තමයි වත්කම් වෙන්නේ. ඒගොල්ලෝ වගකීම් වෙන්නේ හැම විටම නිකුත් කරලා තියෙන රක්ෂණ ඔප්පු ප්‍රමාණය. ඇයි අපි හිතමු කිසියම් රක්ෂණ සමාගමක් මිලියන 100ක උදාහරණයක් මිලියන 100ක රක්ෂණ ඔප්පු නිකුත් කරලා තියෙනවා. රක්ෂණ ඔප්පු නිකුත් කියන්නේ සාමාන්‍ය රක්ෂණ වෙන්න පුළුවන්, ජීවිත රක්ෂණ වෙන්න පුළුවන්, දේපල රක්ෂණ වෙන්න පුළුවන්. මිලියන 100ක ඔප්පු රක්ෂණ ඔප්පු මිලියන 100ක වටිනාකම නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒතර ඒ වගකීම වෙනවා මිලියන 100ක් වගකීම් පැත් තියෙනවා ඒගොල්ලෝ. ඇයි හැමෝගෙම ක්ලේම්ස් එක වරෙන්නේ නැති වුණත් ඒගොල්ලන්ට අවදානමක් ලයබිලිටි එකක් තියෙනවා. කොයි වෙලේක හරි මේ වගකීම් ක්ලේම් කරොත් ඒගොල්ලන්ට ගෙවන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ රක්ෂණේ. මොකද එහෙම නැති ලෝක විනාශ වෙනවා. කොහොම සීලොම වෙනසෙන් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ ක්ලේම් කරනවා. ඒ වුණත් අපි උපකල්පනය කරමු රක්ෂණ සමාගමක වගකීම් වෙන රක්ෂණ සමාගම විසින් නියුක්ත කරන ඔප්පොල වටිනකම. එතකොට මේට සමාන හෝ ඇත්ත සමාන නෙවෙයි මීට වඩා වැඩි වටිනකම් ඒගොල්ලන්ගේ වත්කම් තියෙන්න අවශ්‍යයි. අන්න ඒ ગેප් එක
ඒ වගකීම් ඉක්මවා යන වත්කම් වල වටිනාකම තමයි ව්‍යවස්ථාපිත නුඹුන්නත් වීමේ අනුපාතය කියලා කියන්නේ. Statutory solvency margin. ඒකයි ඔය කියන්නේ. එතකොට මෙය බැංකුව හා මුදල් සමාගම් වලට නියම කර ඇති අවදානම් මත බරත වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. Risk weighted capital adequacy ratio. කලබල වෙන්න එපා. මේ මාතෘකාව තාම අපි කතා කරලා නැහැ. Risk weighted capital adequacy ratio කියලා විධානයක් තියෙනවා බැංකුව වලට මුදල් සමාගම් වල. ඒක අපි කතා කරන්නේ නැහැ තාම. ඉදිරියේ අපි පැහැදිලි කරනවා. ඒ concept එකට සමානයි insurance company වල නියම කරලා තියෙන මේ ව්‍යවස්ථාපිත නුඹුන්නත් වීමේ අනුපාතය කියන concept එක. ඒ නිසා එහෙම දැනට මතක තියාගන්න. අරක අපි වෙනම කතා කරනවා. Risk weighted capital adequacy ratio ඒකට සමානයි. එනම් මුදල් සමාගම් වලට වල අවදානම් මත බරත වූ වත්කම් ප්‍රතිශතයට සමාන ප්‍රාග්ධනයක් පවත්වාගෙන යතු බව තමයි ඒකෙන් කියන්නේ. මින්න දහස් වන්නේ ඒවා මත ඇති වෙන අවදානමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගෙන යතු බවයි. එතකොට දැන් මෙතන දැනට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ රක්ෂණ සමාගම් වල ව්‍යවස්ථාපිත නුඹුන්නත් වීමේ අනුපාතය කියලා අපි කියන්නේ රක්ෂණ සමාගමක කිසියම් රක්ෂණ සමාගමක ඇති වගකීම් ඉක්මවා යන වත්කම් වල අනුපාතය. එහෙම මතක තියාගන්න. අපි ඉදිරි කාලේ ආයෙත් මේ වෙන විස්තරාත්මකව කතා කරමු. ඊළඟට තව උපමාතෘකාවක් තියෙනවා තැන්පතු රක්ෂණය. deposit insurance. තැන්පතු රක්ෂණය. මොකද මේ තැන්පතු රක්ෂණය කියලා කියන්නේ? deposit insurance. අර insurance පාඩමත් එක්කම නිසා මේක දැම්ම. නමුත් මේක වෙනම අපි වෙනම කතා කරන්න ඕන පාඩමක් මාතෘකාවක්. මේක වෙනම අපි සඳහන් කරනවා. දැනට මේකට ප්‍රමාණවත් තියෙන මේ තැන්පතු රක්ෂණය කියන එක මෙතන මම සඳහන් කරා. අපි පොඩ්ඩක් ඒක කතා කරමු. තැන්පතු රක්ෂණය සිදුවන්නේ බැංකු හා මූල්‍ය ආයතන. බැංකු වෙන්න පුළුවන්, වෙන මුදල් සමාගම් වෙන්න පුළුවන්. මූල්‍ය ආයතන සිය තැන්පතුකරුවන් වෙනුවෙන් වාරිකයක් ගෙවා ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණාංශය මගින් ලබා ගන්න රක්ෂණ ආවරණය. ඒ කියන්නේ බැංකු මුදල් සමාගම් සිය තැන්පත්කරුවන්ගේ තැන්පතු වෙනුවෙන් වාරිකයක් තැන්පතු වලට යම් ආකාරයක පර්සන්ටේජ් එකක් වාරිකයක් ගෙවලා මේ තැන්පතු රක්ෂණය ලබා ගන්නවා. මහ බැංකුවේ මේ තැන්පතු රක්ෂණාංශය තියෙන්නේ දැන් නිරාකරණ හා බල ගැනීම දෙපාර්තමේන්තුවල ඒ යට තමයි තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය තියෙන්නේ. අපි ඉදිරියේ වෙනම කතා කරන වෙනම පාඩමකින් එක දැන්ට මේක මතක තියාගන්න. ඒතකොට ලබා ගන්න රක්ෂණ ආවරණ තමයි මේ කියන්නේ. මේදී සිදුවන්නේ තැන්පත්කරුවන්ට විශ්වාසවන්තව මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය විශ්වාසවන්තභාවය ඇති කිරීම. ඒ කියන්නේ පබ්ලික් මිනිස්සුන්ට කොන්ෆිඩන්ස් එකක් දෙනවා. ඔබ බය වෙන්න එපා. ඔයගොල්ලෝ ගනුදෙනු කරන බැංකු මූල්‍ය සමාගම එක යම් ආකාරයක මූල්‍ය සමාගමක් බැංකුවක් යම් ආකාරයක අකරතැබ්බයට බංගලොත් තියෙන බිඳ වැඩිවීමකට ලක්ුණොත් අපි යම් වන්දයක් ගෙවනවා. ඔයගොල්ලෝ මතක ඇති මේ ඊයේ පෙරේදා ද ෆිනෑන්ස් ආයතනයේ කාලෙක ඉඳන් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ද ෆිනෑන්ස් ආයතනය දැන් බ්‍රාන්ච් ඔක්කොම ඔපරේෂන්ස් නතර කරා. දැන් මේ ප්‍රවෘත්ති වලට කියව මහජන බැංකුව හරහා ඒ තැන්පත්කරුවන්ට ලක්ෂ 6ක උපරිම වන්දියක් මේ දවස්වල ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙන මහ බැංකුවෙන් මම මේ වන්දි ලබා දීම කරනවා. ඉතින් ඒකේ වැඩේ තියෙන්නේ ලක්ෂ 6යි උපරිම දෙන්නේ මේ තැන්පතු රක්ෂණ ක්‍රමයේ දැනට. නමුත් ඉදිරි කාලේ සමහර තැන්පතු අරමුදල් ලොකු වෙනකොට ඒ ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. යම් තැන්පත්කරුවෙක් ලක්ෂ 10ක් තැන්පත් කරලා තිනවා එයාට ලක්ෂ 6 හම්බෙන්නේ. ඒ කියන්නේ උපරිමයේ ගියන්නේ දැනට ලක්ෂ 6යි. ඒ කියන්නේ වෙනම පාඩමක් තියෙනවා අපි ඒ වෙනම ඉදිරි කාලේ සාකච්ඡා කරනවා. මේ වගේ කුඩා තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති වෙනවා. ඒ කියන්නේ කුඩා තමයි ලක්ෂ 2 3 4 5 6 ආදී වශයෙන් එහෙම තැන්පත් කරන හැටි යම් අවස්ථාවක් කියනවා. විශ්වාසවන්තභාවයක් කියනවා. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි මේ මුදල තැන්පත් කරොත් අපිට තැන්පතු රක්ෂණ ක්‍රමයක් මොනවාරි ප්‍රශ්නයක් වුණාත් මේක ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ යෝජනා ක්‍රමය මගින් උපරිම ලක්ෂ 3ක් කියලා මේක වැරදි. ඒක ලක්ෂ 6 වෙන්න ඕනේ. දැන් ලක්ෂ 6ක් දක්වා දෙනවා. මුදලක් ලබාගත හැකි අතර මෙම තැන්පතු රක්ෂණ අරමුදල වර්ධනය වීමත් සමග ඉදිරියේදී එම උපරිම සීමාව ඉහළ නැංවීම හැකියි. මේ ලක්ෂ 3 කියන එක ලක්ෂ 6 කරගන්න. මොකද මේ ගාන අහලා සමාන ලකුණු දෙකේ වගේ ප්‍රශ්න අහන වෙලාවල් තියෙන විභාගෙදී. ලක්ෂ 6ක් කරගන්න එක. ලක්ෂ 3 නෙවෙයි. හරිද? හරි නේද? නෝට් එකේ වෙනස් කරගන්න එක. ඔය තැන්පතු රක්ෂණ ගැන අපි වෙනම තවදුරටත් දීර්ඝව ඉදිරි කාලේ කතා කරනවා. රයිට්? අපි ඒකට කතා කරන්න පුළුවන්. ඔයගලන්ට මම ඇහෙනව නේද? clear you all? ඇදිල් නේද? right okay. හරි අපි පාඩමට යමු. ඊළඟ ප්‍රාථමික අලෙවිකරුවන්. මේකත් තව මේ අර්ථ උපමාතෘකාව primary dealers. මේගොල්ලෝ කියන්නේ primary dealers. ප්‍රාථමික අලෙවිකරුවන්. මේක අපි දීර්ඝව කතා කරනවා සහ පැහැදිලි කරනවා ඕගොල්ලන්ට රජයේ සුරකුම්පත් වෙළඳපොළ කියලා වෙනම පාඩමක් ඕගොල්ලන්ට තියෙන ඉදිරි කාලේ අපි ඒක සාකච්ඡා කරනවා. government securities market.
ඒකේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරකෙක් තමයි ප්‍රාථමික අලෙවිකරු කියලා කියන්නේ. අපි එතෙන්දී මේක කතා කරනවා. නමුත් දැනට අපිට මේ දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා අපි ඒක විතරක් මෙතන කතා කරමු. ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කවුද කියලා. මොවුන් රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. කවුද මේ ප්‍රාථමික අලෙවිකරුවන්? ප්‍රයිමරි ඩීලර්ස්. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ යනු රජයේ අරමුදල් අවස්ථාන් සඳහා මුදල් ලබා ගන්නා වෙළඳපොළ. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙම කටයුතු ඉටු කරනු ලබනවා. ඒ කියන්නේ රටේ රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම තමයි මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් කරන්නේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ පිටලා තියෙන්නේ මහා භාණ්ඩාගාරය සඳහා රටේ භාණ්ඩාගාරය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම තමයි මේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළෙන් කරන්නේ. ඒ සම්බන්ධ වෙනම පාඩමක් තියෙනවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. දැන්ට මේක මෙහෙම කතා කරමු. ප්‍රාථමික අලෙවිකරුවන් විසින් සුරකුම්පත් ප්‍රාථමික නිකුතුවේදී ලබාගෙන. ඒ කියන්නේ මේ සුරකුම්පත් නිකුත් කිරීමක් කරනවා ප්‍රයිමරි ඔක්ෂන් එකක් තියෙනවා. ප්‍රයිමරි ඔක්ෂන් එකෙන් තමයි මේ ප්‍රාථමික අලෙවිකරුවෝ මේ තොග පිටින් බල්ක් ඒ කියන්නේ තොගයට මිලදී ගන්න. අරගෙන සාමාන්‍ය මහජනතාවට නිකුත් කරනවා. බොහෝ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස ක්‍රියා කරන අතර ගොඩාක් බැංකු වලට මේ ප්‍රයිමරි ඩීලර්ස් ලයිසන්ස් එක තියෙනවා. ඒගොල්ලෝ මේක කරනවා. අතර ප්‍රාථමික අලෙවිකරු කාර්යභාරය පමණක් ඉටු කරන සමාගම්ද තියෙනවා. ඒතර මතක තියාගන්න ඕනේ තමයි මේ ප්‍රාථමික අලෙවිකරුවන් කිව්වම බොහෝ බැංකුත් ප්‍රාථමික අලෙවිකරුවන් හිට ක්‍රියා කරනවා. ඒ වගේම ප්‍රාථමික අලෙවිකරුවන් හිට පමණක් ක්‍රියා කරන සමාගමුත් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ මේ ප්‍රාථමික නිකුතුවේදී රාජ්‍ය සුරකුම්පත් ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලදීගෙන ඒවා ද්විතීයික වෙළඳපොලේ සාමාන්‍ය මහජනතාවට අලෙවි කිරීම. ඒ සඳහා ඒගොල්ලන්ට ක්‍රමයක් හදලා තියෙනවා. අපි මේ සම්බන්ධව දීර්ඝව ඉදිරි කාලේ ඔයගලන්ට මේ වෙනම මාතෘකාවකින් කතා කරනවා. නමුත් දැනට මේක දැනගන්න අවශ්‍යයි. ඊළඟ පිටුවට ගියාම මෙම ප්‍රාථමික අලෙවිකරුවන් සේ ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ මුදල් තරයකරුවන් මගින් මනි බ්‍රෝකර්ස්. ඔයගලන්ට මතකද කොටස් වෙළඳපොලේ ෂෙයා බ්‍රෝකර්ස්ලා ගැන මම ගිය සතියේ කතා කළා. එතනම මනි බ්‍රෝකර්ස්ලා කියලා පාඩමක් කතා කරා. අන්න ඒගොල්ලෝ ඒ මනි බ්‍රෝකර්ස්ලා ගැන තමයි මේ කියන්නේ. ඒතර මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා මුදල් සම්පාදනය කරගන්නේ මනි බ්‍රෝකර්ස්ලා හරහා. මුදල් තරය කරන මූල්‍ය වෙළඳපොළ ෆයිනෑන්ෂල් මාකට් එකේ. ඒවා කෙටි කාල ණයවන අතර ඔවුන් සුරකුම්පත් අලෙවි කිරීමෙන් පසු එම ණය පියවා දමනවා. ඒ කියන්නේ මාකට් එකෙන් බරව කරලා මුදල් හොයාගෙන ප්‍රාථමික නිකුතුවේදී භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරවගේ මිලදීකන් ඒවා ඊට පස්සේ අලෙවි කරලා ද්විතීයික වෙළඳපොළේ මේගොල්ලෝ මේ ණය පියවනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අලෙවිකරුවන් නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වන අතර මෙම නියාමන කාර්යයේදී ප්‍රාථමික අලෙවිකරුවන් වෙත කලින් කලට විධානයන් කියන්නේ ඩිරෙක්ෂන්ස් හා මාර්ග උපදේශ ගයිඩ්ලයින්ස් නිකුත් කිරීම සතිපතා වෙන්දේසි පැවැත්වීම වීක්ලි ඔක්ෂන්ස් යන ඔයගොල්ලෝ පත්‍රය දැකලාදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනයයි ඒකේ දාගෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙනවා ලන්සු තියන ආරාධනා කරනවා ප්‍රාථමික අලෙවිකරුවන්ට පත්‍රය දැකලාදී ඔයගොල්ලෝ අන්නේ පත්‍රය මම එදා කිව්වා ඔයගොල්ලන්ට වෙනම ෆයිල් එකක් ලේස්ට් කරගන්න කියලා අන්නේ ෆයිල් එකට මේ පත්‍ර දැන්නිමුත් එකතු කරලා තියාගන්න. සතිපතා වෙන්දේසියක් පැවැත්වෙනවා කියලා දානවා පත්‍රවල සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය වලින් එහෙම දැන්වීම කියුවොත් ඔය ෆයිල් එකට එකතු කරගන්න. මම ෆයිල් එක ගැන කිව්ව නේද ඔයගොල්ලන්ට? මුදල් සමාගම් වල මූල්‍යාංකන දැන්වීම යන ඒවා එකතු කරලා ෆයිල් එකක් හදන්න කියලා මම කිව්ව නේද ඔයගොල්ලන්ට? මට මතකයි කිව්වා. මම කිව්වා රෙස්පොන්ස් කරන්න කවුද? මම කිව්ව නේද ෆයිල් එකක් හදන්න කියලා. ඔව්. අන්නේ ෆයිල් එකටම මේ ප්‍රාථමික මේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර සඳහා වෙන්දේසි කරන ඒවා පත්‍ර දැන්වීම යනවා. මහ බැංකුවේ නිවේදනය කියලා. අන්න ඒ වගේ ඒ නිවේදනයක් දැක් එකතු කරලා දාගන්නේ දැන් ඒ ෆයිල් එකට. එතකොට මේ මෙතන අන්තිමට කියන්නේ මේකේ මෙම නියාමනකාරයේදී ප්‍රාථමික අලෙවිකරුවන්ට කලින් කාලට විධාන මාර්ගෝපදේශ නිකුත් කිරීම. ඔන්න එකක්. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් මේ කියන්නේ. එකක්. සතිපතා වෙන්දේසි පැවැත්වීම ලන්සු තැබීමට අවශ්‍ය විද්‍යුත් හා තාක්ෂණික පහසුකම් සැපයීම. ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එකක් දැන් හදලා තිනවා මේකට බිට්ස් දාන්න. මේ කම්පැනි වලට ප්‍රාථමික අලෙවිකරුවන්ට බැංකු වලට රක්ෂණ සමාගම් වලට ඒ ආදි වශයෙන්. ඒවා. වෙන්දේසි පිළිබඳ තොරතුරු වාර්තා කිරීම. ඒ වෙන්දේසි පිළිබඳ තොරතුරු එකතු කරලා වාර්තා. ඒ වගේ ප්‍රාථමික අලෙවිකරුවන් සමග මාසික රැස්වීම පැවැත්වීම. වැනි කාර්යයන් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයන් තමයි කියන්නේ. රාජ්‍ය සුරකුම්පත් පිළිබඳ වෙනම පරිච්ඡේදයක සාකච්ඡා කරලා අපි වෙනම පාඩමක් මේ ගැන කතා කරනවා. ඊළඟට දැන් අපි ප්‍රධාන පාඩම් උපමාතෘකා කීපයක් අපි කතා කරගෙන ආවා. දැන් මේවත් එක්ක කතා කරපු ටික ඔයගලන්ට පැහැදිලිද කියන්නේ? මේවරකම් මම කතා කරපු ටික.
මුදල් සමාගම් කල්බදු සමාගම් රක්ෂණය පාඩම බැංකු නොවන මූල්‍ය ආයතනවල ණය උපකරණ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත් වර්ග ඒ දවසින් අද අපි දීර්ඝව කතා කරා ඕගොල්ලන්ට නෝට් එකකුත් ළඟ තියෙනවා ඒ කියන්නේ පැහැදිලි නේද ඔක්කොම ඒක ක්ලියර් නේද රයිට් අපි ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා මම අහන්නේ ඒක ක්ලියර් ඇති මම හිතන්නේ ඕගොල්ලන්ට රයිට් ඕකේ thank you right අපි ඊළඟ පාඩම කොටසට යන්න ඊළඟට තියෙන උපමාතෘකාවක් ඔයගොල්ලන්ගේ විෂය සම්බන්ධ විෂය ගැන තමයි මේ දෙන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර non banking financial business මේ ගැන වෙනම නැවතත් අපි කතා කරනවා වෙනම මාතෘකාවක් යටතේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය අපිට මෙතන තව විනාඩි 7කට කාලයක් තියෙනවා අපි පොඩ්ඩක් ඒ වෙලාවට පාවිච්චි කරමු මේ ඒ ටිකක් පොඩ්ඩක් කතා කරන්න බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය කියන්නේ මොනවද කියලා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු සහ විශේෂ බැංකු යනුවෙන් බැංකු දක්නට ලැබෙන අතර අපි ඒකද කතා කරා මොනවද වාණිජ්‍ය බැංකු මොනවද විශේෂ බැංකු කියන්නේ දක්නට ලැබෙන අතර ඒවා රාජ්‍යාංශයේ මෙන්ම පුද්ගලිකාංශයේ සතු වේ. කියන්නේ ඒ බැංකු තියෙනවා ගවර්න් රාජ්‍ය බැංකුත් තියෙනවා පුද්ගලිකාංශ බැංකුත් තියෙනවා. මෙහිදී මෙම බැංකු වලට අමතරව මූල්‍ය ව්‍යාපාර වල නියැලෙන අනිකුත් ව්‍යාපාර බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. අපි කල්ලොත් මේක කිව්වා. ඒ බැංකු වලට අමතරව මූල්‍ය ව්‍යාපාර ලැබෙනාට කියනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. එමෙන්ම මේවා ඡායා බැංකු ක්‍රමයේ ෂැඩෝ බැංකින් ලෙස හැදින්නේ. මේකත් මම කිව්වා. මෙම බැංකු හා බැංකු නොවන අංශ අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් කීපයක්. දැන් අපි බැංකු නොවන අංශ අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් කීපයක් කතා කරනවා. අපි මේ කල්ලොත් කතා කරා. නමුත් අපි ආයි කතා කරනවා මෙතන. බලමු මොනවද කියලා. 1 2 3 වශයෙන් මෙතන දාලා තියෙන රෝම ඉලක්කම් වලින් වාණිජ්‍ය බැංකු වලට ඉල්ලුම් තැන්පත් මගින් අඩු පිරිවේ අරමුදල් ලබා ගත හැකි අතර මූල්‍ය සමාගම් තැන්පත් ආකර්ෂණය කිරීම පිණිස ඉහළ පොලි අනුපාතයක් පිරිනමනු ලැබේ. අන්න ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න අවශ්‍යයි. වාණිජ්‍ය බැංකු වලට ඉල්ලුම් තැන්පතු මගින් අඩු පිරිවේ අරමුදල් ලබා ගත හැකි අතර මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඉල්ලුම් තැන්පත් කියන්නේ කරන්ට් accounts. ඒතර කරන්ට් accounts වල ලක්ෂණ මම කලින් කතා කරා. මම හිතන්නේ මතක ඇති ඔයගොල්ලන්ට. අද කතා කරා. කරන්ට් accounts වලට පොලියක් ගෙවන්නේ නැහැ තැන්පත් කරුවන්. නමුත් අවම මුදලක් තැන්පත් කරලා තියන්න ඕනේ. ඒතර එවැනි මුදල් බැංකුවක තැන්පත් කරාම ඒගොල්ලන්ට zero cost. cost එකක් නැහැ අතන. cost of funds zero. ඒ කියන්නේ කිසිම මුදලක් පොලියක් ගෙවන්නේ නැහැ. ඒතර අන්න එහෙම අඩු පිරිවැය අරමුදල් තියෙනවා කාටද වාණිජ්‍ය බැංකු වලට. ඒ කරන්ට් accounts හරිනවනේ. ඒතර ඒ සඳහා ලොකු මුදලක් ඒගොල්ලන්ට එකතු වෙනවා. අවම මුදලක් තියාගන්නත් ඕන කරන්ට් account එක මේන්ටේන් කරන්න. අතර මූල්‍ය සමාගම් තැන්පත් ආකර්ෂණය කිරීමට ඉහළ පොලි අනුපාතයක් පිරිනමනු ලැබෙන බාන ලොකු කතන්දරයක් මේකේ තියෙනවා. මේ පළවෙනි කාරණේ. එතකොට බැංකු වලට අඩු පිරිවැය අරමුදල් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් accounts වලින් එහෙම සල්ලි ගන්නවා. සාමාන්‍ය ඉතිරි කිරීම වලට අඩු පොලියක් ගෙවන්නේ. FD වලට වගේ තමයි වැඩි පොලියක් ගෙවන්නේ. ඒතකොට මේක ඇවරේජ් කරාම ඇවරේජ් cost of funds මේගොල්ලන්ගේ අඩුයි. එතකොට මේගොල්ලන්ට තරගකාරීව අඩු පොලියකට මුදල් සමාගම් වලට සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවන්ට. කාටද? බැංකු වලට. මොකද මේ විශේෂයෙන්ම ඉල්ලුම් තැන්පතු නිසා කරන්ට් accounts නිසා. ඒක විශේෂ වාසියක් ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලෝ ණය දෙන්නේ අඩු පොලියකට. නමුත් මුදල් සමාගම් මොකද කරන්නේ? තැන්පත් ආකර්ෂණය කරන්නේ ඒගොල්ලෝ ඉහළ පොලිය අනුපාතයක් පිරිනමනවා. නැත්නම් ඒගොල්ලන්ට තැන්පත් ආකර්ෂණය කරන්න බෑ. දැන් විශේෂයෙන් බැංකුවක් දෙන්නේ 10% නම් වාර්ෂික පොලිය FD එකකට මුදල් සමාගම 11 මාරක් වගේ ප්‍රමාණයක් ඊට පොඩ්ඩක් වැඩියෙන් දෙනවා. අදත් තියෙන වෙල්ද පොලිය දක්නට තියෙනවා. සාමාන්‍යයෙන් කොමර්ෂල් බැංක් එහෙම දැන් මේ දවස්වල යන්නේ වාර්ෂිකව කියන මාස 12ක FD එකට 8.5 8.75ක් වගේ යනවනම් 10%ක් 10.25ක් වගේ දෙන මුදල් සමාගම. වැඩිපුර පොලියක් දෙනවා. එහෙම වුණාම තමයි ඒගොල්ලන්ට තැන්පත් ආකර්ෂණය කරන්න පුළුවන්. ඔන්න ඒක වෙනස්කමක් ඒක. දෙවෙනි එක. මූල්‍ය සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් වුණේ කල්බදු, කුලිසින්නකර. මම කල්බදු කියන එක පැහැදිලි කරා concept එක කුලිසින්නකරත් කිව්වා. ඒ වගේ මේ මූල්‍ය සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් වෙනවා කල්බදු, කුලිසින්නකර, උකස් දීපල, වෙළඳාම යනාදී. නමුත් බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වල ප්‍රධාන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් වන්නේ මොනවද? ආයතනික මූල්‍යකරණය, corporate finance, ව්‍යාපෘති මූල්‍යකරණය, project finance, වාණිජ්‍ය මූල්‍යකරණය, commercial finance, විදේශී විනිමය වෙළඳාම, foreign exchange transaction ආදී වශයෙන් තමයි ගොඩක් වාණිජ්‍ය බැංකු වල ණය පහසුකම් ලබා දෙන්නේ. නමුත් මුදල් සමාගම් වල තියෙන්නේ මොනවද?
කල්බදු කුලිසින්නකර උගස් දේපල ව්‍යාපාර ණය පර්සනල් ලෝන් සේවා. එතකොට ඔන්න ඔය වගේ වෙනසකුත් තියෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. තුන්වෙනි වෙනස. සාමාන්‍යයෙන් බැංකු නියාමනය වුණේ බැංකු පනත මැත්තේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. එයින් තමයි අධ්‍යක්ෂකවරයා තමයි සම්පූර්ණ වගකීම දරන්නේ බැංකු ගැන බැංකු නියාමනය කිරීම සම්බන්ධයෙන් පනතෙන් ලැබිලා තියෙන බලතල බැංකු පනතේ. මේදී දැඩි නියාමන කොන්දේසි පැනවෙනවා. රෙගියුලේටරි කන්ඩිෂන්ස් දාලා තියෙනවා ගොඩක් බැංකු වල. අතන මුදල් සමාගම් මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නියාමනයට ලක් වෙනවා. ඒක තමයි ඒකේ තත්ත්වය. මම හිතන්නේ ඔයගොල්ලන් මේක පැහැදිලි වුණා. එතකොට අපි අපේ වෙලාව අවසానයි. මෙතන ඉඳලා අපිට මතක තියාගන්න ඕන පොඩි නෝට් එකක් දාගන්න මෙන්න up to this point අපි කතා කළා. මොනවද? බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයන්ගේ මෙන්න මේ ප්‍රධාන බැංකු හා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයේ වෙනස්කම් තුන කතා කරලා ඉතින් අපි ඊළඟ දවසේ කතා කරන්න පුළුවන් බැංකු නොවන මූල්‍ය ආයතනයන් සහ ඒවායේ ව්‍යාපාර ආකෘති ආදී වශයෙන් පාඩම ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කියව ගන්න මේක ගෙදරදී මේ නෝට් එක. මේක සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔයගොල්ලන් ක්‍රියාකාරකම් කොහොමද කියලා. අර මුදල් සම්පාදනය කරන්නේ කොහොමද ආදී වශයෙන් පාඩට තියෙනවා. මම හිතන්නේ මට නිකමට හිතෙනවා දැන් මේ රටේ ඇතිවෙමින් පවතින තත්ත්වයක් එක්ක අපිට වැඩි දවසක් යන ප්‍රථම තව ලොකු කාලයක් යනදෝ විභාගයේ ඕගොල්ලන්ගේ විභාගේ පාත්තන්නට පෙර ලයිව් ක්ලාසස් කීපයක් කරන්න අපිට අවස්ථාව ලැබෙවි කියලා. ගොඩක් වෙලාවට මේ මාසේ අග හෝ සමහර ලබන මාසේ මුල වගේ වෙනකොට එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ සවිස්තරාත්මකව මේ තවදුරටත් ක්ලාස් එකේ කතා කරන්න පුළුවන්. දැන්ට ඕගොල්ලෝ මෙන්න මේ තුන්වෙනි කාරණේ දක්වා කතා කරා ඒ ටික කියව ගන්න. ඉතින් පස්සේ අපි ඊළඟ දවසේ අනිත් සාකච්ඡාව කරමු. හරි එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරනවා. right. Thank you.